උතුම් දෙවියන් වහන්සේවයි. උත්කෘෂ්ඨ වලංකාරයේ මගේ දෙවියන් වහන්සේවයි. අපි නමස්කාර කරන අපි දකින්න උත්සාහ කරන අපි දැනෙන්න අප ස්පර්ශයක් දකින්න උත්සාහ කරන දෙවියන් ඔබයි. අප වෙනුවෙන්ම කුරුසි පූජා වුණ තැනන් වහන්සේවයි. අනේ ස්වාමිනී මේ මුළු නිරාහාරය පූජාවක් ලෙස ඔබ වහන්සේගේ හස්තයට ඔසවන පිණිස ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි දහස් කෙරේවා. අපට क्षमा කොට ඔබ වහන්සේගේ අත්මුකේ අපි ස්ථිර කෙරේවා. අපට क्षमा කොට අප නිදොස් කොට ඔබ වහන්සේගේ අත්මුකේ අපි ස්ථිර කෙරේවා. අපට क्षमा කොට අප නිදොස් කොට අප මුළුමනින්ම නිදහස් කොට ඔබ වහන්සේගේ අත්මුකේ අප පිටවන සේක්වා. උතුමාණන් අප මුළුමනින්ම බාර වෙනවා. ඔබ වහන්සේගේ කුරුසිය ගැලව අවශ්‍ය දූරුදරයෙන් අප පවිත්‍ර කරමින් අප ගලවා ගනීවා. අප මුදවා ගනීවා. ජේසුනේ ඔබ වහන්සේගේ ශරීරය බැගුණාලේ බින්දුවක් පාසා අප මුළුමනින්ම වහන්සේක් නායකති. අපි වහන්සේක් නායකති. ජේසුනේ අපි මුළුමනින්ම වහන්සේක් නායකති.
නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ උතුම් දෙවි දොරබයි ස්වාමිනී. උත්කෘෂ්ඨ මගේ රජුන් වහන්සේ බයි මගේ දෙවියන් වහන්සේ හලෙලූයා. අපෝ දෙසාම පූජා වුණා වූ අපෝ දෙසාම මරණා වූ අපේ දෙසාම නැවත නැගිට්ටා වුණු දෙවි දොරබයි ස්වාමිනී. දැනුද ජීවමාන අපමාති වැඩ වාසය කරන දෙවි දොරබයි. අපි බාර වෙන්නේ ඔබ වහන්සේටයි. අපි යටත් වෙන්නේ ඔබ වහන්සේටමයි. අපි කැප වෙන්නේ ඔබ වහන්සේටමයි. ඒ ඔබ වහන්සේගේම නාමයටයි ජේසුස් වහන්සේගේ නාමයෙන් රක්ඛන්දෝ රශ්‍යතර බහලමනම හලෙලූයා. සුළු මොහොතක් යාඥා කරමු ස්වාමීන් මගේ දෙවියන් වහන්සේ අද දවසේද ඔබ වහන්සේගේ වචනය තුල ඔබ වහන්සේව හඳුනගන්නත් වචනය තුලින් ඔබ වහන්සේට ලං වෙන්නත් ඔබ වහන්සේගේ අවකාශයත් වෙත නිදහස් කෙරේවා. උතුමාණන් මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාවේ හස්තය අප කෙරේ වේවා. ඔබ වහන්සේගේ අනුග්‍රහයත් ඔබ වහන්සේගේම සියලු බලාපොරොත්තුත් ස්වාමීන් අප තුළ තිබුවා වූ ඒ සියල්ල සාක්ෂාත් කරගන්න ඔබ වහන්සේගේ වචනය තුලින් ඔබ වහන්සේගේම ශක්තියත් ඒ ධෛර්යයත් බලයත් ප්‍රඥාවත් ඒ අභිමුඛයත් මඟ පෙන්වීමත් ඔබ වහන්සේ නිදහස් කරේවා. වෙන ස්වාමිනේ ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ගිනින් අපේ මදිවතල් මුඛය ආලේප කරත්වා අපේ හදවත ආලේප කරත්වා ඔබ වහන්සේම අපට මඟ පෙන්වමින් ඔබ වහන්සේ සියල්ල තුළ රජකම් කෙරේවා. නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් අත්‍යතුම් බලවන්ත තනර්ගු නාමයෙන් ආමේන්. ආමේන්. හොඳ අපි ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයටයි ඇවිත් සිටින්නේ. නේද? දැන් පෞල්තුමා මේ වන විට කතා කළා නේ දෙවියන් වහන්සේගේ කුරුසියේ පූජාව කෙසේද? දෙවියන් වහන්සේගේ කුරුසියේ පූජාවේ තිබෙන ඇදහිල්ලේ තිබෙන වටිනාකම අපි අපේ ජීවිතයේ හරිව සිටියපු නිසා නෙමෙයි නේද? නමුත් ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේගේ කුරුසියේ පූජාවේ අනුග්‍රහය නිසා අපි අද ගැලවීම ලබා තිබෙන බව. ආමේන්. එතකොට ව්‍යවස්ථානුකූලව අපි ජීවිත හරිගස්සගෙන අපි විසින් උපයගත්ත දෙයක් නොවන බව අපිට එකතරේ ප්‍රකාශකට සිටියා පෞල්තුමා. හොඳයි දැන් 3 වෙනි පරිච්ඡේදයට එද්දී අහෝ අඥාන ගලාතිවරුනි කුරුසියෙහි යන ගසන ලද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද? අඥාන ගලාතිවරුනි. දැන් මේ ගලාතීන් ඔක්කොම සෙනඟට කතා කරනවා අඥාන ගලාතිවරුනි. අනේ අපේ මෝඩ රැළ කියලා කතා කරනනේ. ඇයි අඥානය කියන්නේ? අහෝ අඥාන ගලාතිවරුනි. මෙතන පෞල්තුමා හුඟක් විදියට හුඟක් පුදුමයකින් කතා කරනවා. නේ? පුදුමයකින් අහෝ මොනවා කරන්නද? Oh my god. නේද? OMG. අඥාන ගලාතුනේ. ඇයි අඥානය කියන්නේ? නෑ දෙවියන් වහන්සේ කෙනෙක් නැතයි කියති නේ. අඥානය දෙවියන් වහන්සේ කෙනෙක් නැතයි කියති. අන්න එහෙම සෙනඟට තමයි අඥානය කියලා බයිබලයේ කතා කරන්නේ. දැන් මෙතන ගලාතිවරුන්ට කතා කරන පෞල්තුමා අඥාන ගලාතිවරුනි. ඇයි එහෙම කතා කරන්නේ? මෙයාට කියන මොනවද? කුරුසිය යන ගසන ලද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරි පිටම කාගේ ඇස්ද? නුඹලාගේ ඇස් ඉදිරි පිටම ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද? නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද? මොකද මායාවක් කියන්නේ? මායාවක් කියන්නේ ඇත්ත දෙයක්ද? නෑ. මායාවකින් මොකද කරන්නේ මිනිස්සෙක්ව? මිනිස්සෙක්ව රවට්ටනවා. නේ? මිනිස්සෙක්ව රවට්ටනවා, මිනිස්සෙක්ගේ මාර්ගය වෙනස් කරනවා, මිනිස්සෙක්ව සම්පූර්ණයෙන්ම මොනවද කරන්නේ? පිස්සු වට්ටනවා නේ. එතන මිනිස්සයා මායාවකට අහු වුණාම සමහරවිට මේ මායාව වෙන්නේ අර ගැහණු කෙනෙක්ට කීයක් තියනවා කියනද? 4ක් තියනවා කියනවා නේ. ඉතින් 64න් එකක්වත් පාවිච්චි කරනවද කියන දන්නේ නැහැ නේද? ඉතින් එතකොට 64ට අහු වුණාම ගැලවීමක් තියනවද? සාමාන්‍යයෙන් ගැලවීමක් නැහැ කියනවා නේ. රයිට්. එතකොට මේ මායාවකට අහු වුණාම ගැලවීමක් නැහැ. නමුත් අද දවසේ අපි ඇදහිල්ලෙන් ජේසුස් වහන්සේව සොයාගෙන ඇවිල්ලා ඉන්නේ මොනවා ලබන්නද? ගැලවීම ලබන්නයි. නමුත් මේ මායාවකට අහු වෙලා මොකක්ද වෙලා තියෙන්නේ? දැන් අපි ගැලවීම ලබන්නේ නැහැලු. හලෙලූයා. අපි අද දවසේ ගැලවීම ලබලා තියෙන්නේ කවුරු නිසාද?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. අද දවසේ අපට ස්වර්ගයට යෑමට දොරටුවක් විවර වෙලා තිබෙනවා නම් ඉවර වෙලා තියෙන කා නිසාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. අපි මැරෙන්න යුතු සෙනග දැන් ජීවනය ලබා සදා කාලයටම ජීවත් වෙන්න යන්නේ කවුරු නිසාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. නැතුව කිසි සංවිධානයක් නිසා නෙමෙයි. කිසි පුද්ගලයෙක් නිසා නෙමෙයි. ආමෙන්. කිසි නායකයෙක් නිසා නෙමෙයි, කිසි දෛව ගතිවරයෙක් නිසා නෙමෙයි. කොටි මං නිසාවත් නෙමෙයි. හලෙලූයා. මා නිසාවත් නෙමෙයි. කොටිම කිව්වොත් මම නිසාවත් නෙමෙයි කියන එක අපි හොඳට ඔළුවේ තියාගන්න අවශ්‍යයි. මම අද දවසේ ගැලවීම ලබලා ඉන්නේ. හලෙලූයා. මම කියන්නේ මම මේ පාස්ටර් සහන කියන එක නෙමෙයි. මම කිව්වේ මම. තමා. හලෙලූයා. කිසිම සංවිධානයකට බැහැ ඔබව ගැලවීම දෙන්න. කිසිම සංවිධානයකට බැහැ යතුරු දාලා ස්වර්ගේ ගේට්ටු ඇරලා දෙන්න. කිසිම පාස්ටර් කෙනෙක්ට, කිසිම දේවගතිවරයෙක්ට, කිසිම නායකයෙක්ට, කිසිම ගුරුවරයෙක්ට, කිසිම කෙනෙක්ට බැහැ ඔබ වෙනුවෙන් ස්වර්ගයේ ගේට්ටු ඇරලා දෙන්න. ඒ වගේම ඔබටත් බෑ. කොටිම කිව්වොත් ඔබටත් බෑ තනියම ස්වර්ගයට යන්න. හලෙලූයා. ඔබව ස්වර්ගයට අරිනවා නම් අරින්නේ ජේසුස් වහන්සේ. ඔබට ගැලවීම දුන්නා නම් දුන්නේ ජේසුස් වහන්සේ. හලෙලූයා. ඔබ සදා කාලෙම ජීවත් කරනවා නම් ජීවත් කරවන්න යන්නේ ජේසුස් වහන්සේ. ඒ මොනවා නිසාද? උන්වහන්සේට මොනවා ලැබුණ නිසාද? උන්වහන්සේට කිසි දෙයක් ලැබිලා නෙමෙයි. ආමෙන්. උන්වහන්සේට කිසි දෙයක් ලැබිලා නෙමෙයි. මනුස්සෙක් ඕනෙම දෙයක් කරයි තමන්ට ප්‍රතිලාභයක් ලැබෙනවා නම්. අපි උනත් ඕනෑම දෙයක් කරයි අපිට ප්‍රතිලාභයක් ලැබෙනවා නම්. අද දවසේ අපි උනත් සභාවකට එන්නේ ඇයි? අපේ ප්‍රයෝජනයට, අපේ ආශිර්වාදයට. නැතු මේ දෙවියන් හුඟක් වෙලාවට දෙවියන් වහන්සේට තියෙන ආදරයට නෙමෙයි. ආමෙන්. දෙවියන් වහන්සේට ආදරයට අපි ඇත්තටම සභාවට ආවනම් අපි එක දේවල් සභාවේ දේවල් හොයන්න යන්නේ නැහැ. අපි මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්න යන්නේ නැහැ. සභාවේ කිසි අඩුපාඩුවක් හොයන්න යන්නේ නැහැ. ආමෙන්. නැත්නම් අයියෝ මම එන්නේ නැහැ ආයි සභාවට කියලා තීරණ ගන්න යන්නේ නැහැ. ඇයි මම සභාවට එන්නේ දෙවියන් වහන්සේව හොයාගෙන. මට විශ්වාසයි නම් එතන දෙවියන් වහන්සේ ඉන්නවා කියලා මම අත්දකිනවා දෙවියන් වහන්සේ වෙන මට එච්චරයි අවශ්‍ය. ආමෙන්. සභාවෙන් මට කෑම එකක් හම්බුන්නේ නැද්ද? සභාවේ මට වතුර වීදුරුවක් හම්බුන්නේ නැද්ද? සභාවේදී මට මගේ පුටුව ලැබුන්නේ නැද්ද? සභාවේදී මාව නමස්කාරයට ගත්තේ නැද්ද? ආමෙන්. සභාවේදී මට මගේ දරුවා ලෙඩ වෙලා ඉද්දි සභාවෙන් මට යාඥා කරේ නැද්ද? ආමෙන්. හලෙලූයා. අපිත් ලාභ ප්‍රයෝජන දසයන්නේ. අපි හිතනවා අපි මගතොට ගෙවාගෙන එදා සිකුරාදා දවස කැප කරලා මේ තැනට එන්නේ ස්වාමීන් වහන්සේගෙන් ලම් දෙයක් බලාගෙන කියලා. යම් දෙයක් බලාපොරොත්තු වෙන්න. යම් දෙයක් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන්න. හලෙලූයා. නමුත් අපිට අමතක වෙලා හොඳයි. එතකොට අපි ගැලවීම ලබන්නේ හුදෙක් ජේසුස් වහන්සේ උදෙසා පමණයි. ආමෙන්. ජේසුස් වහන්සේ නිසා පමණයි. හලෙලූයා. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි කොහෙද ඉන්නේ? අපි ඇයි මෙතන ඉන්නේ? අද දවසේ ඇයි අපි සභාවේ ඉන්නේ? අද දවසේ ඇයි අපි දෙවියන් වහන්සේගේ අභිමුඛය සොයන්නේ? ආමෙන්. මොකද ජේසුස් වහන්සේ අප වෙනුවෙන් කුරුසියේ පූජා වෙලා ඉවරයි. හලෙලූයා. ඇයි අද අපි සභාවට එන්නේ? ඇයි අද අපි සභාවට එන්න ඕනේ? එකක් සභාවට එන්න අවශ්‍ය මොකද? ස්වාමීන් වහන්සේගේ නියමයක්. අපි සෑදුව දෙවියන් වහන්සේගේ නියමයක් අපි සභාවට එන එක. ඒක ආඥාවක්. නේ රජ කෙනෙක් වුණත් ආඥාවක් පැමුණොත් ඒ ආඥාව ඒ විදිහටම ආරක්ෂා කරන්න අවශ්‍යයි. හලෙලූයා. නැතුව පාස්ටර් එන්න කියන නිසා, නැත්නම් මගේ යාළුවෝ එන්න කියන නිසා, නැත්නම් සිකුරාදා මට යන්න කොහෙවත් වෙන්නේ තැනක් නැති නිසා නේ. නැත්නම් මට ආශිර්වාදයක් අවශ්‍ය නිසා, ඒක නිසා නෙමෙයි. ස්වාමීන් වහන්සේ අපිට නියම කරලා තියෙන නිසා. ඒක ආඥාවක්. ආමෙන්. ආඥාව කැඩුවොත් මොනවද තියෙන්නේ? අපිට දඬුවමක් තිබෙනවා.
නේ ආඥාව කැඩුවොත් අපිට දඬුවමක් තිබෙනවා. දෙවෙනි කාරණේ මොකද්ද? අපි අද සභාව තුල හරි ඉන්නේ. අපි අද ගැලවීම ලබලා තියෙන්නේ කවුරු නිසාද? ජේසුස් වහන්සේ නිසා. ඇයි? ජේසුස් වහන්සේ කුරුසියේ පූජා වුන නිසා. ඒ නිසා අපි ජේසුස් වහන්සේට ණය ගැති. හලෙලූයා. අපි ජේසුස් වහන්සේට ණය ගැති. ආමේන්. ඇයි? උන්වහන්සේ කුරුසියේ පූජා වුන නිසා. උන්වහන්සේ කුරුසියේ පූජා වෙලා අපි උන්වහන්සේ දැනගෙන සිටියත් නොදැනගෙන සිටියත් උන්වහන්සේ අප වෙනුවෙන් පූජා කරලා පූජා වෙලා අප වෙනුවෙන් ස්වර්ගය දැන් විවර කරලා ඉවරයි. ආමේන්. ඒ නිසා පෞල්තුමා කියනවා මොනවාද? අඥාන ගලාතිවරුනි. අඥානය කියන්නේ කවුද කිව්වේ? දෙවි කෙනෙක් නැතයි කීවායි. ගලාති 3. අඥානය දෙවි කෙනෙක් නැතයි කීවේය. ඇයි ඒ කියන්නේ අඥානය සභාවට එන්නේ මොනා නිසාද? සභාවට එන්නේ පාස්ටර් නිසා. අඥානය එන්නේ සභාවට සංවිධානය නිසා. ආමේන්. අඥානය සභාවට එන්නේ වෙන යන්න තැනක් නැති නිසා. අඥානය එන්නේ කැම ටිකක් කාලා යන්න. අඥානය එන්නේ පොඩි ජොලියක් දාලා යන්න. යාළුවෝ ටිකක් මුණ ගැහිලා පොඩ්ඩක් hina වෙලා සතුට වෙලා යන්න. ආමේන්. මුත් පෞල්තුමා කියන මේ වගේ ජේසුස් වහන්සේ ඇදහිල්ල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව තුළින් ඔබට පෙනෙන ලෙස මුළු ජීවිතේ පූජා කරලා තියෙද්දිත් හලෙලූයා මුළු ජීවිතේ පූජා කරලා තියෙද්දිත් මොකද වෙන්නේ? අපි විශ්වාස කරන්නේ වෙන යම් දෙයක්. අපි බලාපොරොත්තු වෙන්නේ වෙන යම් දෙයක්. මායාවකට අහු වෙලා. ආමේන්. සමහරවිට අපිව රවට්ටලා. හලෙලූයා. එම් කියන්නේ මේ සංවිධානය තුළ පමණයි ගැලවීම තිබෙන්නේ. මේ කෙනා තුළ තුලින් පමණයි ස්වර්ගයට යන්න පුළුවන්. නෑ, කෙනෙක් නැහැ, සංවිධානයක් නැහැ, කම්පැනියක් නැහැ, බිල්ඩිමක් නැහැ. හලෙලූයා. අපි ස්වර්ගයට යනවා නම් යන්නේ කා තුලින්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්යි. හලෙලූයා. ඒ නිසා කවමදාකවත් අමතක කරන්න එපා. හලෙලූයා. කවමදාකවත් අමතක කරන්න එපා. සභාවට එන්නේ ස්වාමීන් වහන්සේ නිසා මිසක්. හලෙලූයා. වෙන කිසිම දෙයක් උදෙසා නෙවෙයි. ඒ නිසා අපිට වෙන කිසිම දෙයක් අපිට අදාළ වෙන්න යන්නේ නැහැ. ආමේන්. ඒ නිසා සභාවේ කිසිම දෙයක් අපිට අදාළ වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. සභාවේ ප්ලාස්ටික් පුටුදු තියෙන්නේ, ලී පුටුදු තියෙන්නේ. නේ? ඒක අපිට අදාළ වෙන්න යන්නේ නැහැ. සභාවේ මට පුටුවක් හම්බෙයිද නැති වෙයිද? ඒක මට අදාළ වෙන්නේ නැහැ. සභාවට එන්නේ කවුද? නැත්තේ කවුද? ඒක මට අදාළ වෙන්නේ නැහැ. හලෙලූයා. සභාවේ ඉන්න කෙනා මං යනවට කැමතිද නැද්ද? ඒක මට අදාළ වෙන්නේ නැහැ. හලෙලූයා. මං ඒ සභාවට යන්නේ මං යන්නේ දෙවියන් වහන්සේ හොයාගෙනයි. සභාවේ මොන අඩුපාඩුකම වුණත් Tamanට වැඩක් නැහැ. ආමේන්. සභාවේ අඩුපාඩුකම් වැඩක් තියෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. හලෙලූයා. ජේසුස් වහන්සේට විතරයි. ඇයි ඒ? ජේසුස් වහන්සේ තමයි සභාවේ හිස. ආමේන්. ජේසුස් වහන්සේ තමයි සභාවේ හිස. එතකොට ජේසුස් වහන්සේ තමයි තීරණ ගන්නේ සභාවේ කුමක් සිද්ධ විය යුතුද? හලෙලූයා. ආමේන්. මේ අතට තීරණය කරන්න බෑ මේ අත අපිට අවශ්‍ය නැහැ කියලා. ඇයි ඒ? මේ ශරීරය මේ අත නැති වුණොත් මොකද වෙන්නේ? අපි අංග විකලයි. ඒ නිසා මේ සභාවේ කිසිම කෙනෙක්ව කෙනෙක්ට අයින් කරන්නත් බෑ, අයින් කරන්න හිතන්නත් බෑ. ආමේන්. අයින් වෙන්නෙත් නෑ. හලෙලූයා. ඒ අය කොයි විදිහට සභාවෙන් දුරස් වෙලා හිටියත් ඒ අය මරණ තාක් කල්ම ඒ අය සභාවේ අවයවයන්. හලෙලූයා. අපේ ශරීරය මරණකම්ම නේ අපි එක ශරීරයක්. හලෙලූයා. මේ නියපොත්තට කියන්න බෑ මේ අපිත් මම නියපොත්ත විතරක් හිටියම ඇති මේ නියපොත්තෙන් අවශ්‍ය නැහැ. බෑනේ මේකෙන් මෙහෙ කහ ගන්න පුළුවන් මේකෙන් මෙහෙ කහ ගන්න පුළුවන් නේද? එක පාටම එක පැත්තක්ම කැහුවොත් එimhe අපිට මේ නියපොත්ත පහම අවශ්‍යයි. නේ නියපොත්ත උනා. අපි කොච්චර නියපොත්ත කපලා දැම්මා. හලෙලූයා. ඇයි වැඩිපුර වර්ධනය වුණොත් එහෙනම් මොකක්ද වෙන්නේ අපිට තුවාල වෙනවා. ඒ නිසා තමයි අපි කපලා දාන්නේ. ඒක අපේ හයිජීනික්. නේ? හලෙලූයා. නමුත් නියපොත්ත 10ක් තිබ්බත් ඒ 10ම අපිට අවශ්‍යයි. හලෙලූයා. ඒ නිසා අපිට තීරණයක් ගන්න බෑ ඒක. හලෙලූයා. ඒ නිසා ප්‍රසිද්ධ ලෙස දක්වන නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද? අඥාන ගලාතිවරුනි ඇල්ලුවේ කවුද? කවුද ඔබ මේ වගේ මායාවක් දුන්නේ?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇර හලලුයා කිසිම සංවිධානයකටවත් කිසිම නායකයෙක්ටවත් කිසිම පූජකයෙක්ටවත් අඩුම ගානේ තමන්ටවත් බැහැ ගැලවීම ළඟා කරගන්න. ආමේන්. ස්වර්ගීක වූ දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරයි අපේ ගැලවීම ස්ථිර කරන්න පුළුවන්. නුඹලාගෙන් මේක පමණක් දැනගන්න කැමැත්තෙමි. මෙන්න මේක විතරක් මට කියපල්ලකෝ. නේ මම ඔය පැත්තකින් තියන්නකෝ දැන් කවුද මායාවකට ඇවිල්ලා ඒක පැත්තකින් තියන්නකෝ මට කියන්නකෝ මේක විතරක් එනම් නුඹලා ආත්මයන් වහන්සේ ලැබුවේ විවස්ථාවේ ක්‍රියා කරන කොටගෙනද නොහොත් ඇදහිල්ලේ පණීඩය කරන කොටගෙනද නුඹලා මේ පමණ අඥානද ආයතන නුඹලා ආත්මයන් වහන්සේ ලැබුවේ මොනවා කරලාද කියලා අහනවා අපිට ආත්මයන් වහන්සේ ලැබෙන්නේ කොයි වෙලාවටද කොයි වෙලාවටද අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා උදෙසා කුරුසියේ පූජා වුණා කියලා පිළිගත්ත මොහොතේ තමයි අපිට ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතවලට වැඩම කරන්නේ. ආමේන්. හලෙලූයා. මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා වෙනුවෙන් කුරුසියේ පූජා වුණ බව. හලෙලූයා. ඒ ගැලවීමේ පණිවිඩය මම හදවතින්ම පිළිගත්ත මොහොතේ ශුද්ධාත්මයන් වහන්සේ මා තුළට වැඩම කරනවා. හලෙලූයා. එතකොට මෙතන කියන්නේ මොකද නුඹලා? එහෙනම් මට මේක කියපල්ලකෝ. පවුල්තුමා හරි විවාදශීලී නේ. පවුල්තුමා අහනවා එහෙනම් මට දැන් මේක කියපල්ලා. ඔබට ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවේ විවස්ථාවේ ක්‍රියා කරන කොටගෙනද? ඒ කියන්නේ මොනවාද? ඔබ විවස්ථාව ආරක්ෂා කරගෙන ධර්මිෂ්ඨව මම ජීවත් වුණා නේ. මම පවිත්‍රව ජීවත් වුණානේ මම ශුද්ධව මම බොරු කිව්වේ නෑ ආත්මයකට මම මිනී මරලා නෑ අම්මට තාත්තට ගරු කරනවා මම දෙවියන් වහන්සේ අදාගෙන පැත්තකට වෙලා හිටියා සබතරත් මම ඔන්න ගිහින් ආවා ආමේන් මුළු විවස්ථාව දසපණතම මම ආරක්ෂා කරගෙන හිටිය වෙලාවෙද ඔබට ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණේ කියලා පවුල්තුමා අහනවා කාගෙන් දාන්නේ විවස්ථාව උඩ ජීවත් වෙන සෙනඟ කවුද විවස්ථාවත් එක්ක ජීවත් වෙන සෙනඟ කවුද යුදෙව් ජාතිය යුදවරුන්ගෙන් අහන යුදවරුන් ඇයි මේ චර්මච්ඡේදනයක් ගැනම කියව කියවෙන්න. අන්‍ය ජාතීන්ට ගැලවීම ලබන්න බැහැ කියමින් මේ යුදවරු සටන් කරනවා. එනිසා දැන් මේ පවුල්තුම අහනවා මේ යුදවරුන්ට මේ යුදවරුන්ගේ නායකයන් මේ ප්‍රේරිතයන්ගෙනුත් අහනවා මොකද්ද? නුඹලට ආත්මයන් වහන්සේ දා පෙන්තකොස්ත දවසේදී මේ නායකරුන්ට ඇතුළු ඇයි මේ කේපස් නේ යාකෝබ් ඒ ඔක්කොම නම් පවුල්තුමාගේ පරිච්ඡේදය හම්බෙලා මේ ඉන්නේ නේ එතකොට ඒ අය එදා පෙන්තකොස්ත දවසේදී පේත්‍රස් යාකෝබ් යොහාන් මතේ ඔය ඔක්කොම නමනේ යේසුස් වහන්සේගේ ඔක්කොම ගෝලයට එක එදා උඩුමහල යාඥා කරමින් ඉද්දී පෙන්තකොස්ත දවසේදී ඒගොල්ලන් ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණා. ඒ අය ඊට කලින් දෙවියන් වහන්සේ නොදැනගෙන හිටපු සෙනගක්ද? නෑ. ඒ ඊට කලින් විවස්ථාව ගැන නොදැනගෙන හිටපු සෙනගක්ද? නැහැ. නමුත් එදා පෙන්තකොස්ත දවසේ පවුල්තුමා අහනවා එදා පෙන්තකොස්ත දවසේ නුඹලාට ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන්නේ කොහොමද? ඔබලා ලැබුවේ කොහොමද? මොකද්ද සිදුවන වෙනස? මොකද්ද සිදුවෙච්ච වෙනස? එතන ඔන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිගැනීම තිබුණේ. එදා හලෙලූයා. නමුත් පෙන්තකොස්ත දවස වෙද්දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ ලෙස හඳුනගෙන උන්වහන්සේගේ පූජාව තුළ ඒ ගැලවීම මිදීම ගැන අදහගෙන ඒ අය ස්වාමීන් වහන්සේට යාඥා කරපු නිසා ආමේන් ඒ අයට මොකද උනේ? ඒ අයට ආත්මයන් වහන්සේ වැඩම කළා. ආත්මයන් වහන්සේ ආවාලේප කළා. හලෙලූයා. ඒ නිසා ඇදහිල්ලේ පණිවිඩයද ක්‍රියාව කරනකොට එතකොට අපි උපය ගන්න දෙයක් නෙමෙයි මේ ඇදහිල්ල. අපි උපය ගන්න දෙයක් නෙමෙයි ස්වර්ග රාජ්‍යය. අපි උපය ගන්න දෙයක් නෙමෙයි මේ ජීවනය. අපිට නොමිලේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කැමැත්තෙන් අපිට නොමිලේ දෙන දෙයක්. ආමේන්. ඒ නිසා ඒ නොමිලේ දුන්න නිසා අපි මොකද වෙලා තියෙන්නේ? අපි දැන් උන්වහන්සේට ණය ගැති. උන්වහන්සේට ණය ගැති. ආමේන්. හලෙලූයා. ආත්මයන් තුළ පටන්ගත් නුඹලා දැන් මාංශයෙහි සම්පූර්ණව සිටියුද? දැන් ආත්මයන් වහන්සේ එක්ක දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල අපි පටන් ගන්නෙ කොතනින්ද? ආසිස්තමි කොතනින්ද පටන් ගන්න අපි? ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කුරුසියේ
පූජාවත් එක්කනේ. කුරුසේ පූජාවත් එක්ක ඔබ පටන් ගත්ත ඇදහිල්ලෙන් දැන් මොකද වෙලා තින්නේ? නුඹලා දැන් මාංශයේ සම්පූර්ණව සිටින්න උත්සාහ කරනවා. හල්ලුයා. ඒ මාංශයේ සම්පූර්ණ සිටීම ගැන කතා කරන්නේ. අර මිනිස්සු පුන මොකද කියන්නේ චර්මච්ඡේදනය වෙන්නලු. අන්‍ය ජාතීන් චර්මච්ඡේදනය වෙලා නැති නිසා අන්‍ය ජාතීන් දෙවියන් වහන්සේගේ දරුවෝ නෙමෙයි කියලා අන්‍ය ජාතීන්ට ගැලවීම අයිති නැහැයිලු. හල්ලුයා. දැන් නුඹලා දෙවියන් වහන්සේ සමාන පවුල්තුම මොකද දෙවියන් වහන්සේ මොකද පවුල්තුමා තුලින් කියන්නේ? නුඹලා දැන් ඇදහිල්ල කරන කොටගෙනයි ජේසුස් වහන්සේ තුල ස්වර්ග රාජ්‍ය උරුම කරගන්න කියලා ඔබලා විශ්වාස කරනවා නම් ආමේන්. ඒ වගේම ආත්මයන් වහන්සේ නුඹලා ලබන්නේත් හුදෙක් විවස්ථාව නිසා නෙමෙයි, අපි පිරිසුදුව ජීවත් වුණ නිසා නෙමෙයි. ආමේන්. අපි කිසි වරදක් නොකළ නිසා නෙමෙයි. නමුත් මොකද කුරුසී පූජාව පිළිගත්ත නිසා කියලා නුඹලා විශ්වාස කරනවා නම් හලලූයා. එතකොට අන්‍ය ජාතින්ටත් ඒක කරන්න බැරිද? ආමේන්. හලලූයා. එතකොට සියල්ල සිද්ධ වෙන්නේ ඇදහිල්ල කරනකොට ගැනයි. ආමේන්. ඒ නිසා ඇයි නුඹලා තවමත් චර්මච්ඡේදනයක් ගැන කතා කරන්නේ? ආමේන්. අන්‍ය ජාතින්ට ගැලවීම අයිති නැහැ කියලා කතා කරන්නේ. Hallelujah. නුඹලා එපමණ දේ නිෂ්ඵල ලෙස වින්දහුද ඇත්තටම එය නිෂ්ඵලද? නුඹලා එපමණ දේ නිෂ්ඵල ලෙස වින්දහුද ඇත්තටම එය නිෂ්ඵලද? පල්තෝ මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ කෙරෙහි අදහා ගැනීම ඕනෑ මිනිසෙක්ට නිෂ්ඵලයි කියලා ඔබ හිතනවා. ඇයි නිෂ්ඵලයි කියන්නේ? කිසිම ඵලයක් නැහැ. කිසිම ඵලයක් නැහැ කියන්නේ කිසි යහපතක් නැහැ. හලලූයා. ආමේන්. අපි විතරක් තනියම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහගෙන අපි 10ක් මැද ජීවත් වුණොත් අපි තනියෙන් ජේසුස් වහන්සේව අදහගෙන තනියම වැඳගෙන කරගෙන යාඥා කරගෙන අර 10 මැද ඉන්නවනම් අපේ ඇදහිල්ල මොකද? නිෂ්ඵලයි. ආමේන්. ඇයි ඒක ඇවිල්ලා අපි උදේ ඉඳන් රස්සට බත් එකක් ලොකු හැලියක් හදාගෙන මේ 10 දෙනෙක් එක්ක ඉන්නවා. තනියෙන් තියාගෙන අර 10 දෙනා බලාගෙන ඉඳි අපි තනියෙන් කනවා. ඒකද ප්‍රේමය? ඒකද මනුස්සකම? නෑ. අපිත් දෙවියන් වහන්සේව පාඩුවේ හඳුනගෙන පාඩුවේ යාඥා කරගෙන පාඩුවේ සභාවට ගිහිල්ලා ඇවිල්ලා අපි තනියෙන් දෙවියන් වහන්සේව අදහගෙන ජීවත් වෙනවා නම් අපේ ගැලවීම නිෂ්ඵලයි. ආමේන්. අපේ ගැලවීම අසාර්ථකයි. ස්වාමීන් වහන්සේ අප තුළ තබා තිබෙන බලාපොරොත්තු නිෂ්ඵලයි. දේව සැලැස්ම නිෂ්ඵලයි. හලලූයා. අපි ඇල්මරුණු ජීවිතයක්. ආමේන්. අපි ඒ කියන්නේ යන්නම් වාලේ කිතුණු ජීවිතයක් අපි ගත කරන්නේ. හලලූයා. එනිසා උන්වහන්සේ කියන උනුඹලා එපමණ දේ නිෂ්ඵල ලෙස වින්දහුද? නුඹලා නිෂ්ඵලයි කියලා හිතනවාද? ඇදහිල්ල නිෂ්ඵලයිද? කුරුසී පූජාව නිෂ්ඵලයිද? නෑ. ඔබ ජීවත් වෙනවා වාගේම ඔබත් අද ආශිර්වාද භුක්ති විඳිනවා වාගේම අනිත් අර ඉන්න කාමරේ ඉන්න අනිත් 10 දෙනාටත් ඒ විදිහටම ආශිර්වාද ලබන්න පුළුවන්. හලලූයා. ඒ විදිහටම ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. ආමේන්. හලලූයා. නැත්තම් මොකද වෙන්නේ? ඔබ අවට සිටින පුද්ගලයා ගැලවීම ලබලා නැත්තම් ඒ අයගේ ප්‍රශ්නය ඔබටත් බලපාන්න පුළුවන් කාලයක් ඇත. ආමේන්. ඔබේ කාමරේ 10 දෙනෙක් හිටියොත් නේ සිස්ටර්. ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක්ට රැකියාවක් නැහැ. නේ? ඔයා විතරක් බෑනේ කාමරේ අන්තිමට මොකද වෙන්නේ? අර 5 දෙනාගේ කුලිය ඔයාටත් ගෙවන්න වෙනවා. ඒ අයට ඔයා තනියම කන්න දෙන්නත් බෑ. තනියම කන්නත් බෑ. ඒ අයටත් මොනාරි කන්න දෙන්න වෙනවා. ආමේන්. හලලූයා. ඒතකොට ඒ අයටත් සැබවින්ම දෙවියන් වහන්සේව අවශ්‍යයි. මොකද ඔබට රැකියාවක් අද තියෙන්නේ, ඔබ අද සතුටින් ජීවත් වෙන්නේ, ඔබේ දරු පවුල පවාද යම් ආශිර්වාදයක් භුක්ති විඳින්නේ ස්වාමීන් වහන්සේ නිසායි. අද අපිට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තිබෙන ස්වාමීන් වහන්සේ නිසායි. ආමේන්. හලලූයා. නැත්නම් අපේ වටපිටාවේ මුළුම මිනිස්යන් අපේ වටපිටාවේ සියලු ප්‍රශ්න නේ. අපිට තිබුණ ප්‍රශ්න, අපිට තිබුණ විපත්ති නේ, ඒවා ස්වාමීන් වහන්සේ අපිට ඉවර කරන්නේ නැතුව ඒවා අදටත් තිබ්බනම් අද අපි මැරිච්ච තැන්වල කසුත් පැලවෙලා. ආමේන්.
එනිසා එයටත් අවශ්‍යයි. නිසා ඇත්තටම යාම නිෂ්ඵලද. ඉතින් නුඹලාට ආත්මයන් වහන්සේ දෙන්නා වූ නුඹලා අතරේ ආශ්චර්යයෙන් කරන්නා වූ තැනන් වහන්සේ එසේ කරන්නේ විවස්ථාවේ ක්‍රියාවලින්ද නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරන කොටගෙනද. ඉතින් නුඹලාට ආත්මයන් වහන්සේ දෙන්නා වූ නුඹලා අතරේ ආශ්චර්යයෙන් කරන්නා වූ තැනන් වහන්සේ එසේ කරන්නේ විවස්ථාවේ ක්‍රියාවලින්ද කියලා. හලෙලූයා. අද දවසේ ඔබ ආශිර්වාද භුක්ති විඳලා අද දවසේ ඔබ බලවත් වූ ආශ්චර්යමත් ක්‍රියා ඔබ දැකලා තියෙනවානේ. ඔබ ජීවිතේ වෙලා තියෙනවා. ඒව අත්දැකලා තියෙනවා. ඒව අත්දැකලා තියෙන්නේ දෙවියන් වහන්සේ ඒව කරේ විවස්ථාවේ ක්‍රියා තුලින්ද. ඒව කරේ විවස්ථාවේ ක්‍රියා තුලින්ද. විවස්ථාවේ ක්‍රියා තුලින්ද නැත්නම් ඇදහිල්ලේ පණිවිඩය කරනකොට. අද දවසේ යම් ආශ්චර්යමත් ක්‍රියාවක් ඔබේ ජීවිතය තුළ වෙන්නේ විවස්ථාව කරනකොටගෙනද නැත්නම් ඇදහිල්ලේ ක්‍රියාව කරනකොටගෙනද පණිවිඩය කරනකොටගෙනද කියලා අහනවා. කොහොම කියලාද හිතන්නේ? කොහොම කියලාද හිතන්නේ? ඇදහිල්ලේ ඇයි ඕනෙම කෙනෙක් නේ අපි යාඥා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. අද අපි යාඥා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියලා. ආමෙන්. හොඳයි අපි ගලාති 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ තාමත් සිටින්නේ. හොඳයි. ඇදහිල්ලේ පණිවිඩය කරනකොටගෙනද නැත්නම් විවස්ථාවේ ක්‍රියාවලින්ද කියලා අහනවා. හලෙලූයා. ඕනෙම ආශ්චර්යමත් ක්‍රියාවක් කියන්නේ මොකද අපි සුවයක් දකින්නේ. අපි බලාපොරොත්තු දේවල් අපේ ජීවිතවල අත්දකින්න අපි යාඥා කරන්නේ කාගේ නාමයෙන්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඒ කුරුසියේ පූජාවේ බලය, ඒ ලේවල බලය කරනකොටගෙන තමයි ඒ බලවත් වූ ආශ්චර්යමත් ක්‍රියා අපේ ජීවිත තුළ සිද්ධ වෙන්නේ. ආමෙන්. නැත්නම් කවුරුත් යාඥා කරන්නේ මෝසස්ගේ විවස්ථාවේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. මෙයා කවමදාකවත් බොරු කියලා නැහැ ස්වාමිනේ. ඒ නිසා ඔබ වහන්සේ මෙයාව ආශිර්වාද කරන්න කියන පුළුවන්ද එහෙම? නෑ. මෙයා වෛශ්‍යාකම් කරලා නෑ ස්වාමිනේ. මෙයා මේ සබත් දවස හරියට ආවා. ඔව්. නේ අම්මටයි තාත්තටයි ගරු කරනවා. හරි. හොඳයි. ඔයාට විතරයි නමස්කාර කරන්නෙත්. හරි. හොඳයි. ආමෙන්. බොරු කියන්නේ නෑ. වෛශ්‍යාකම් කරන්නේ නෑ. ඊර්ෂ්‍යාකම් කරන්නේ නේද? ප්‍රේම කරමින් ජීවත් වෙනවා. ඒ නිසා හොඳ නිසා නේ අපි කියන්නේ මොකද්ද? අපි යාඥා කරනද මේ එයා හොඳ නිසා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා කියනද යාඥා කරන්නේ? නෑ අපි මොකද්ද කියන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන්. ආමෙන්. දැස් විවර වේවා. කන් විවර වේවා. ආමෙන්. සුවය ලබාවා. හලෙලූයා. යක්ෂයාට උනත් ඵලයන් කියන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. එතකොට බලවත් වූ ආශ්චර්යමත් ක්‍රියා සිද්ධ වෙන්නේ කාගේ නාමයෙන් කරනකොටගෙනද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කරනකොටගෙන. මොකක් කරනකොටගෙනද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල. නේ? ඒ පූජාවේ ඇදහිල්ල කරනකොටගෙනයි. 6 වෙනි පදේ. මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේය. එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබුවේය. නේ අපි උත්පත්ති පොතේ දවසල අපි අධ්‍යයනය කරානේ උත්පත්ති පොතේ මොකද කිව්වේ ආබ්‍රහම්ව මොන දේ නිසාද දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ලැබුවේ ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කරපු නිසා. ආමෙන්. අද දවසේ අපිට ධර්මිෂ්ඨකම ලැබිලා තියෙන්නේ කොමක් නිසාද? අපි චර්ච් 10ක් ගොඩනගපු නිසා නෙමෙයි. හලෙලූයා. ආමෙන්. අපි දුප්පතුන් 100කට කන්න දුන්න නිසා නෙමෙයි. හලෙලූයා. අපි බයිබල් 10ක් සභාවට අරන් දුන්න නිසා නෙමෙයි. ආමෙන්. හලෙලූයා. අපි සභාව අතුගාපු නිසා නෙමෙයි. මොකද්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන නිසා. උන්වහන්සේ කෙරෙහි අදහගෙන සිටින නිසා. ආමෙන්. හලෙලූයා. ඒ වගේම තමයි ආබ්‍රහම්ටත් එලෙසමයි සිදුවන්නේ. එතකොට ලෝකේ පටන් ගැනීම ඉඳන් අද දක්වාම ඒ විශ්වාසයයි ඒ අදහිල්ලයි තමයි මනුෂ්‍යව ධර්මිෂ්ඨකම වෙතට පැමිණෙන්නේ. නැතුව අපේ කිසිම ක්‍රියාවක් නෙවෙයි. ආමෙන්. ඒ නිසා ඒ පරිසිවරුන්ගේ ආත්මෙන්ම මේ පෞල්තම ඔබ බලලා ඇති. රෝම පොත අපිත් එක්ක ඉගෙන ගත්ත අය. පිලිප්පි පොත, දැන් එපීස පොත, දැන් මේ 4 වෙනි පොත නේ ගලාති පොත. අපිත් එක්ක ඉගෙන ගත්ත කට්ටිය හොඳටම දන්නවා පාවුල් තුමා පුන්න මොකද්ද මේ කියන්නේ? අපේ හොඳ ක්‍රියාවක්, අපේ යහපත්කමක් නිසා නෙවෙයි අද අපි ස්වර්ගයට යන්නේ.
ආමේන්. හලෙලූයා. වෙන ආගම්වල තමයි මේ පින් පව් කුසල් අකුසල් කියලා බර කිරන තරාදියක් තියෙන්නේ. ආමේන්. අපේ තරාදිය සම්පූර්ණයෙන්ම කොහොමද? අපේ තරාදිය සම්පූර්ණයෙන්ම දරුවේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසායි අපි ස්වර්ගයට යන්නේ. වෙන කවුරුත් නිසා නෙවෙයි. අපේ කිසිම ක්‍රියාවක් නිසා නෙවෙයි. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඒකයි කියන්නේ ජේසුස් වහන්සේ කර දේ කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වුණ විදිහට ජීවත් වෙන්න. ආමේන්. එවිට අපිට පුළුවන් මොකද්ද? ස්වර්ග රාජ්‍ය කොහොමද උන්වහන්සේ තුල අත්පත් කරගන්න මේ ලෝකය ජය ගන්න. ආමේන්. එබැවින් ඇදහිල්ලෙහි පිහිටන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. එබැවින් ඇදහිල්ලේ පිහිටන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් දැනගන්න. එතකොට අපි විශ්වාස කරන අපි මොනවද? අපි ආබ්‍රහම්ගේ දරුවෝ. මේ යුදෙවරු බොහෝ විට මේ පවුල්තුමා සමග විවාද කරේ කවුද? අපි ආබ්‍රහම්ගෙන් පැවතෙනවා. මේ ඒගොල්ලන්ගේ වංශය ගැන, ඒගොල්ලන්ගේ පරම්පරාව ගැන ඒගොල්ලෝ හරියට උදම් වෙනවා. මොකද ආබ්‍රහම්ගේ පිය වූද නේ දෙවියන් වහන්සේට යාඥා කරන්නේ එහෙම නමස්කාර කරන්නේ එහෙම. ආබ්‍රහම්ගේ පිය වූද, ඊසාගේ පිය වූද, යාකෝබ්ගේ පිය වූද දෙවියන් වහන්සේට තමයි ඒගොල්ලෝ නමස්කාර කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ ලේ ගැන මතක් කරලා. ඒගොල්ලන්ගේ ඇඟේ දුවන ලේ කාගේ ලේ කියලාද කියන්නේ? ආබ්‍රහම්ගේ ලේලු. හලෙලූයා. ඒ නිසා ඒ අය ඒ විදිහට තමයි නමස්කාර කරේ. ආමේන්. ඒ නිසා කියනවා මෙතන පවුල්තුමා එබැයි නැතිහිල්ලේ පිහිටන්නවම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. එතකොට ඔබේ ලය කරුණ කොටගෙන නෙමේ. ඔබේ පරම්පරාව නිසා නෙමේ ඔබ ආබ්‍රහම්ගේ දරුවෙක් වෙන්නේ. මොනක දේ කරුණ කොටගෙනද? ඇදහිල්ල කරුණ කොටගෙන. හලෙලූයා. ඒ කුරුසේ පූජාවේ ඇදහිල්ල කරුණ කොටගෙනයි. ආමේන්. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරුණ කොටගෙන අන්‍ය ජාතීන් ධර්ම ඉෂ්ට කරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක නුඹ තුළ සියලු ජාතිහු ආශිර්වාද ලබන්නය කියා සුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශ කළේය. කලින් ප්‍රකාශ කළේය. ආමේන්. අර එපිස පොතේ වාගේම මෙන්න දෙවියන් වහන්සේ කලින් දේවල් කතා කරනවා. හලෙලූයා. කලින්ම කරලා තියෙන්නේ. ඔබ දැන් මේ නුඹලා හිතන්න එපා මොකද මේ යුදෙවරුන්ට කියන්නේ මේක අලුත් දෙයක් නෙමෙයි. මම මේ පවුල් කියලා කෙනෙක් මේ කොහෙදෝ ඉඳන් කඩාපාත් වෙලා නේ ඇයි එයා ඔහු හිටියේ නෑ ප්‍රේරිතයන් 12 දෙනා අතර හිටපු කෙනෙක් නෙමෙයි පවුල් කියන්නේ නේ. කොහෙදෝ ඉඳන් කඩාපාත් වෙච්ච මේ පවුල් දැන් මොකද මේ අමුතු දේව ධර්මයක් ගේනවායි කියන හැඟීමක් ඒ අයට තිබුණා. අමුතු දේව ධර්මයක් ගේනවා. ඇයි අන්‍ය ජාතින්ට ගැලීම දෙනවා වගේ. නමුත් පවුල්තුමා මොකද මේ මතක් කරලා දෙනවා. තවද දෙවියන් වහන්සේගේ ඇදහිල්ල කන්න කොටගෙන අන්‍ය ජාතීන් ධර්මිෂ්ඨ කරන බව එළියවිල්ල කල්මත්තෙන් දැක. කල්මත්තෙන් දකින්න කියනවා අන්‍ය ජාතීන්ව දෙවියන් වහන්සේට පුළුවන් ය කියා ධර්මිෂ්ඨ කරන්න. ඒ කොයි විදියටද? නුඹ තුළ සියලු ජාතිහු ආශිර්වාදය ලබන්නය කියා සුභාරංචි ආබ්‍රහම්ට කලින් ප්‍රකාශ කළේය. හලෙලූයා. නුඹ කරන කොටගෙන සියලු ජාතීන් ආමේන් සියලු ජාතීන් කියපුවම ඒක යුදෙව් ජාතිය විතරද? නෑ. අන්‍ය ජාතීනුත් ඇතුළත්. ආමේන්. හලෙලූයා. ජර්මන් වුණත් රෂියන් වුණත් නේද? ඕස්ට්‍රේලියානු වුණත් ඕමානි වුණත් අරාබි වුණත් මොන ජාතියව ශ්‍රී ලාංකිකයන් වුණත් හැමෝටම ආබ්‍රහම් කරන කොටගෙන මොනවාද ගැලවීම දෙනවායි කියන දෙය ආබ්‍රහම්ට කලින් කොහෙන්ද? කලින් ඒ කියන්නේ පරණ ගිවිසුමේදීම උත්පත්ති පොතේමද දෙවියන් වහන්සේ කතා කරලා තිබ්බාලු. හලෙලූයා. මේ ඇදහිල්ලෙහි පිහිටන්නෝ ඇදහිලිවන්ත වූ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. හලෙලූයා. එනිසා ආබ්‍රහම් සමග දැන් ඒ ආශිර්වාදයම ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ වෙතට ලං වුණ පුද්ගලයා මොකද කරන්නේ? ආබ්‍රහම් වාගේම ආශිර්වාද ලබනවාලු කියා පවුල්තුමා ප්‍රකාශ කොට මතක් කර සිටින ආබ්‍රහම් ගැන. මක්නිසාද යම් පමණ දෙනෙක් විවස්ථාවේ ක්‍රියාවල පිහිටන්නෝද? එපමණ දෙනා ශාපයකට යටත් සිටිති. මොකද කියන්නේ? මක්නිසාද යම් පමණ දෙනෙක් විවස්ථාවේ ක්‍රියාවල පිහිටන්නෝද එපමණ දෙනා ශාපයකට යටත් සිටිති. මට දැන් පොඩ්ඩක් කියන්න ශාපය කියන්නේ මොකද්ද? පරම්පරාවෙන් එන දෙයක්. කරපු වරදක්
ආය කරන්න ගියපම පරම්පරා ශාපයකට පෙරලෙනවා නේ. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? ශාපයට විරුද්ධ වචන මොකක්ද? විරුද්ධ පදේ. විරුද්ධ පදේ. ශාපයට විරුද්ධ පදේ. සමාන පදේ නෙමෙයි විරුද්ධ පදේ. ඒක ශාපේනේ. නේ? ශාපයට විරුද්ධ පදේ මොකක්ද? දැන් ආදරයට විරුද්ධ පදේ මොකක්ද? වෛරය. වෛරයට විරුද්ධ පදේ ආදරය. ඒ වගේ ශාපයට විරුද්ධ පදේ මොකක්ද? හොඳ දෙයක් වෙන්න පැනේ. ශාපයට විරුද්ධ පදේ මොකක්ද? ආශිර්වාදය. ශාපේ විරුද්ධ පදේ ආශිර්වාදය. ආශිර්වාදය කියන්නේ මොකද්ද දැන් මට කියන්න? නෑ. ආශිර්වාදයේදී මොකක්ද වෙන්නේ? අපි ආශිර්වාද කරනවා නේ. ඔව් ආශිර්වාද කරන්නේ ඔයා දැන් සිස්ටර් ධම්මි ඔයා මට ආශිර්වාදයක් කරනවා කියන. හොඳේ? ඒතර ආශිර්වාදය කරන්නේ කොහේ බලාගෙන? නෑ ඔයා මට ආශිර්වාද කරද්දී මට මූණ බලාගෙනනේ කරන්නේ. ආමේන් හලෙලූයා. නේ? යම් කෙනෙක්ට ආශිර්වාද කරනවා නම් එයාගේ මූණ දිහා බලාගෙන තමයි අපි ආශිර්වාදේ කරන්නේ. හරියටම හරි. ආමේන්. හලෙලූයා. ඒතර ආශිර්වාදය කියන්නේ මොකද්ද දන්නවද? දෙවියන් වහන්සේ ඔයා දිහා බලාගෙනයි. ආමේන්. දෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරනවා කියන්නේ දෙවියන් වහන්සේ දැන් සම්පූර්ණයෙන් මොකද වෙලා හිටියේ? ඔබේ පාපේ නිසා, අපේ වරද, අපේ අපරාධ, අපේ පාපේ නිසා දෙවියන් වහන්සේට අප්පිරිය බලන්න. නේ? ඔයාට අප්පිරියම දේ මොනවද බලන්න? මොනවද? කුණු නේ, ගන්ධස්තරයි නේ, ජරාව, මල මූත්‍රා බලන් ඉන්න බලන්න බෑනේ නේ. හරි. එහෙම එහෙම ගන්ධස්තර දෙයක් දිහා අපි බලන් ඉන්නවා. නෑනේ අපි අහක බලනවානේ. අපි අහක බලනවා. ඒතකොට දෙවියන් වහන්සේ කවුද? ශුද්ධයි. උන්වහන්සේ ශුද්ධයි. ඒතකොට අපි පව් කරද්දී උන්වහන්සේට අපි දිහා බලාගෙන ඉන්න බෑ. අපි වැරදි කරද්දී අපි අපරාධ කරද්දී උන්වහන්සේට බලන් ඉන්න බෑ. ආමේන්. උන්වහන්සේගේ මූණ හරව ගන්නවා. මූණ හරව ගන්න. අම්බෝ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි උන්වහන්සේ බලාගෙනත් නෙමෙයි ඉන්නේ. ඒ නිසා අපි හිතුමතේ පව් කරනවා. අපි හිතුමතේ පව් කරගන්නවා. මොකද වෙලා තියෙන්නේ? දැන් දෙවියන් වහන්සේ බලාගෙන නැති නිසා අපිට දැන් ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මොනවද ලැබෙන්නේ? ශාපය. ආමේන්. දෙවියන් වහන්සේ බලාගෙන නැති නිසා අපිට මොනවද ලැබෙන්නේ? ශාපය. ඔහොම වෙලා ඉද්දී අපි දැන් ශාපයට අහු වෙලා ජීවත් වෙද්දී මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ආදරය කරන පුත්‍රයා නේ. උන්වහන්සේ ප්‍රේම කළ එකම පුත්‍රයා ජේසුස් වහන්සේ අපේ පැත්තට ඇවිල්ලා දැන් අර පැත්තේ පව් වෙන්නේ නේ. අපේ පැත්තට ඇවිල්ලා දැන් දෙවියන් වහන්සේ මාර්ග බලාගෙන. ඒ පුත්‍රයා අප වෙනුවෙන් කුරුසියේ පූජා වෙනවා. හලෙලූයා. ඊට පස්සේ ස්වර්ගයට මොන ගහසලා ඒ කුරුසියේදී ජේසුස් වහන්සේ කියනවා දැන් හරි ඔක්කොම සියල්ල නිමයි. නේ? සියල්ල නිමයි. මම පවිත්‍ර කරලා ඉවරයි කරලා උන්වහන්සේත් මෙහෙට යනවා. බාවද කියලා තාත්තේ දැන් බලන්න පුළුවන් අරේ. දැන් උන්වහන්සේ මෙහෙම හැරුණම කවද පේන්නේ? අපිවද පේන්නේ? අර පවුගොඩේ හිටපු අපිම තමයි ඉන්නේ. වෙන දෙයක් නෑ, වෙන වෙනසක් නෑ. නමුත් උන්වහන්සේ හැරිලා බලද්දි දැන් උන්වහන්සේට කවද පේන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි පේන්නේ. හලෙලූයා. අද දවසේ දෙවියන් වහන්සේට ධම්මි දිහා බලද්දී ධම්මිට ඉස්සරහින් සිටගෙන ඉන්න ජේසුස් වහන්සේවයි පේන්නේ. සාලි දිහා බලාගත්තා ජේසුස් වහන්සේවයි පේන්නේ. සිස්ටර් දිහා බලන ජේසුස් වහන්සේ පේන්නේ. ඇයි? ජේසුස් වහන්සේ දැන් ඕගොල්ලෝ හැම කෙනෙක් වෙනම ජීවිතේ පූජා කරා කියලා ඕගොල්ලෝ හදවතින් පිළි අරගෙන උන්වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේත් එක්ක ජීවත් වෙන සෙනගක් නිසා. ආමේන්. ඒතකොට දැන් දෙවියන් වහන්සේට මොකද දැන් ආයෙ බලන්න පුළුවන්. හලෙලූයා. ඉස්සර ගන්ධස්ථානේ පෙරුවතේ පව් වලින් පිරෙනම දැන් උන්වහන්සේට මොකද වෙලා තියෙන්නේ? උන්වහන්සේට පුළුවන් අපි දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? උන්වහන්සේට පුළුවන් දැන් අපිට
ආශිර්වාද කරන උන්වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නවා කියන්නේ. හලෙලූයා. උන්වහන්සේ දිහා අපි දිහා බලාගෙන ඉන්නවා කියන ටෝච් එක ගැහුවා වගේ සමානයි. උන්වහන්සේගේ තේජස. හලෙලූයා. තේජස. උන්වහන්සේගේ තේජස අප කෙරෙහි. යක්ෂයා උන්වහන්සේ ඉදිරියෙන් පලා දුවනවාලු. යක්ෂයා උන්වහන්සේ ඉදිරියෙන් පලා දුවනවාලු. ආශිර්වාදය කියන්නේ මොකද්ද? ආශිර්වාදය කියන්නේ උන්වහන්සේ අපි දිහා බලන් ඉද්දී යක්ෂයා ඉබේම නොකවුට්. ආමෙන්. ඉබේම යක්ෂයා පලා දුවනවාලු. එතකොට මෙන්න දැන් ආශිර්වාදය ස්වාමීන් වහන්සේගේ සියලු ආශිර්වාදය අප සමගයි. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ හොඳට බලන් ඉන්නවා නේ. ධම්මි කාලා නේද? සිස්ටර් කාලා නේද? සිස්ටර් රැකියාවක් තියනවාද? රැකියාව. ස්වාමීන් වහන්සේ නිතරම අපි දිහා බලාගෙන ඉන්නේ. දැන් අපිත් එක්ක අපේ අම්මා ජීවත් වෙනවා නම් අම්මා හොඳට හොයලා බලනවානේ අපි කාලා බීලාද? අපි හොඳට ඉන්නවද? අපිට ලෙඩක් දුකක් වුණාම අම්මා ඇවිල්ලා ඔළුව අත ගන්නවා නේ? ඒ වගේ තමයි දැන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියන්නේ ඒකයි. දැන් දෙවියන් වහන්සේ අපි දිහා බලාගෙන. ඒ නිසා අපිට දැන් ලෙඩ වුණා ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ ඇවිල්ලා අපිව අතපත ගාලනේ සනසලා පොඩ්ඩක් ටිකක් බාම් ටිකක් ගහලා සුවය දීලා ආමේන්. උන්වහන්සේ අපිව බලා ගන්න. උන්වහන්සේ අපිව බලා ගන්න එක තමයි උන්වහන්සේගේ ආශිර්වාදය. හලෙලූයා. එතන මොකද්ද මෙතන පවුල් තුමා කියන්නේ? ඒ ඇතිහිල්ලෙන් ආශිර්වාද ලැබූ අපි මොකද වෙලා තියෙන්නේ දැන් යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටන දෙපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. හලෙලූයා. ව්‍යවස්ථාවේ ක්‍රියාවත් සමග අපි ශාපයකට යටත්ව ඉන්නවා කියනවා ජේසුස් වහන්සේ නැති වුණත්. ඒ කියන්නේ මොකද්ද? ව්‍යවස්ථාවේ මොකද්ද කියන්නේ? මිනී මරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා, කේලම් කියන්න එපා, බොරු කියන්න එපා. හලෙලූයා. නේ? එතකොට මවට පියාට අගෞරව කරන්න එපා. ඒ හැම දෙයක්ම අපි ව්‍යවස්ථාවත් එක්ක ඉන්නවා කියන්නේ දැන් ව්‍යවස්ථාව තුලින් අපි දෙවියන් වහන්සේ බැලුවොත් මොකද වෙන්නේ? උන්වහන්සේට පේනවා අර ටික ඔක්කොම අපි කඩ කරලා මේ ඉන්නේ කියලා. ඔබට තේරෙනවද? දැන් මෙතන මේකේ ඔක්කොම මම ව්‍යවස්ථාව ලියලා දසපනතම ලියලා මම මෙහෙම කරගෙන හිටියොත් මේක පෙන්නගෙන දෙවියන් වහන්සේ ඉස්සරහා හිටන් හිටියොත් දෙවියන් වහන්සේ මේක තුලින් පේනවා හරි පළවෙනි එකත් කඩ කරලා දෙවෙනි එකත් සබත් දවසක් දිගටම ගියේ නෑනේ නේ 4-5ක් විතර කැන්සල් කරලා තියෙනවා. කඩ කරලා තියෙනවා. එතකොට බොරු කියන අප්‍රමාදව නේද? ඒ වගේ ඔක්කොම ටික පේනවා. නේ? එතකොට දැන් අපි මේක උස්සන් හිටියොත් දෙවියන් වහන්සේ ලේසි මේක යනවා අපිට වරද තියන්න. හලෙලූයා. නමුත් මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඉස්සරහින් කියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තිබ්බොත් එහෙම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් මෙයාගේ වරදට උන්වහන්සේ කුරුසේ පූජා වෙලා ඉවරයි. ආමේන්. මෙයා දැන් අදහගෙන ඉන්නේ ජේසුස් වහන්සේමයි. හලෙලූයා. ඒතර දෙවියන් වහන්සේට බෑ අපිට අච්චුතියන්න. අපිට දඬුවම් කරන්න. හලෙලූයා. ඒ නිසා ව්‍යවස්ථාව අපි ඉදිරියේ තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? අපි ශාපයකට යටත් වෙලා ඉන්නේ. ඇයි ව්‍යවස්ථාවත් එක්ක ස්වාමීන් වහන්සේට ආයේ අපි දිහා බලන්න බෑ. ආමේන්. නෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තියාගත්තු දෙවියන් වහන්සේට පුළුවන් අපි දිහා පොහු බලාගෙන ඉන්න. හලෙලූයා. මක්නිසාද ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස සියලු දේවල් කරන පිණිසෙහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. මොකද ව්‍යවස්ථා පොතේ කියන ව්‍යවස්ථා පවත්වන්නේ නැති අය ඔක්කොම නමනද ශාපලද්දෝ බවට. 11. ඉතින් ව්‍යවස්ථාව කන්න කොටගෙන කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. හලෙලූයා. එතකොට පැහැදිලි මේ ව්‍යවස්ථාවත් එක්ක දෙවියන් වහන්සේට පුළුවන් කමක් නැහැ කිසිවෙක්ව ධර්මිෂ්ඨ කරන්න. ඇයි අපි හැම වෙලාවෙම මේ 10න් එකක් හරි කඩලා නේ එකක හරි අඩපාඩුවක් තියෙන මේ 10 සම්පූර්ණයෙන්ම කරන්න කිසිවෙක්ට බෑ. කිසි මිනිස්සෙක්ට බෑ කරන්න. හලෙලූයා. ඒක විශ්වාස කරන්න. අපිට කියන්න බෑ අපි ශුද්ධයි කියලා. අපිට කියන්න බෑ අපි ධර්මිෂ්ඨයි කියලා. දෙවියන් වහන්සේ විතරයි ශුද්ධ. දෙවියන් වහන්සේ විතරයි ධර්මිෂ්ඨ. හලෙලූයා. ඒ නිසා අපිට මොකද වෙන්නේ? ඒ නිසා අපිට කිසිවෙක්ට ඇඟිල්ල දික් කරන්නත් බෑ. හලෙලූයා. අරයා වරද කරන අරයා ඔය ඔක්කොම කරලා තමයි ඔය ඉන්නේ කියලා ඇඟිල්ල දික් කරන්න බෑ අයියේ.
අපි ඒ වරදම නොකරට අනිත් ඔක්කොම 9ම කරනවා. ආමෙන්. සාලිගේ එක වරදක් හොයාගෙන සාලිට ඇඟිල්ල දික් කරොත් එහෙම හලලූයා. ඇයි ඒ? සාලිට ඒ වරද අපි කරන්නේ ඊතුරු 9ම අපි කරනවා. ඒ හින්දා ඇඟිල්ල දික් කරන්න බෑ. ඇඟිල්ල දික් කිරීම සම්පූර්ණයෙන්ම සාතන්ගේ ආත්මය. නිකන් හොඳට මතක තියාගන්න. එකයි මං කියන්නේ විනිශ්චය කරන්න එපා, විවේචනය කරන්න එපා කියලා පුනා මං කියන්නේ එකයි. තේරුණාද? හලලූයා. සාමාන්‍ය මෙහෙ ඇවිල්ලා අර ඩෙංග ඩෙගා නටන අය. බිම බුදියන අය, බිම රවුම් ගහන අය. හා? ඒගොල්ලෝ දැක්කම අනේ අම්බේ පව් දෙයිය නේද? යක්ෂාත්මයක් අප්පෝ ගාලා ඉන්නවා. ආ? ඒ සාමාන්‍ය යක්ෂාත්මයක් විතරයි. තේරුණාද? නමුත් අපි මහා ලොකුවට දෙවියන් වහන්සේ වදහාගෙන කියලා අපි කාට හරි ඇඟිල්ල දික් කරොත් යක්ෂාත්මයක් නෙමෙයි අපිට ලැබෙන්නේ. සාමාන්‍ය යක්ෂාත්මයක් නෙමෙයි, කෙලින්ම සාතන් තමයි අපිව ඔළුව උඩ ඉඳගෙන අපිව කන්ට්‍රෝල් කරලා අපිව පාලනය කරන්නේ වෙලාවේ. හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියලා අර යක්ෂයා පන්නලා දාන්න පුළුවන්. නමුත් ඔබ තුල සාතන් ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඔබ ඕන තරම් අත් දෙක උස්සලා නමස්කාර කරයි. ඒ සාතනුත් ලස්සනට ගීතකා කීකේ නමස්කාර කරා ස්වර්ගෙ ඉඳගෙන. ආමෙන්. හලලූයා. නමුත් මෙහෙම කරද්දී දෙවියන් වහන්සේ නිරපල දැම්මා. ඒ වගේම ඔබේ ජීවිතේ මෙහෙම කරද්දී නැති වෙලා යයි. හලලූයා. ඒ නිසා ඔබ සභාවට ඇවිල්ලා ඔබේ වරද හදාගන්න. ආමෙන්. හලලූයා. දෙවියන් වහන්සේගේ සෙනග කැඳවන්නේ මොකටද? එකිනෙකාගේ වරද හදාගන්න. අපි කාටවත් අයිති නෑ. මෙතන බයිබලයේ කිසිවෙක්ම කියලා නෑ, කවුරුත්ම කියලා නෑ අනිත් කෙනාගේ වරද හදන්න යන්න. අපේ වරද හදන්න පුළුවන් අපේ වරද හදාගෙනයි. හලලූයා. ඒ නිසා අවධානය දෙන්න. කවුරුත් කියපු පළියට ඒ වගේ දේවල් වලට, ඒ වගේ මායාවලට, ඒකයි මේ පෞල්තුමා කිව්වේ, මායාවට ඇල්ලුවේ කවුද? නුඹලා මේ වගේ මායාවකට ඇල්ලුවේ කවුද? කිසිවෙක්ට ඉඩ තියන්නත් එපා. හලලූයා. අරයාගේ වැරද්ද, මෙයාගේ වැරද්ද මෙයාට කියන්න, අරයට කියන්න. ආමේන්. කියාගෙන ආවොත් එimhe ඔබ දේවධර්මය හොඳට දන්නවා ඒ අයට උත්තර දීලා යවන්නේ කොහොමද කියලා. හලලූයා. කිසිම වරදක් නොකටපු කෙනා ගාලාතට ගන්න. හලලූයා. ඇයි නැත්නම් ඔබට තිබෙන ඔබ පව් කරනවා වාගේ නෙමෙයි, ඔබ යම් කෙනෙක්ගේ ඇදහිල්ලකට බාධා කරොත් මොකද ජේසුස් වහන්සේ කියන්නේ? ඒ අයව බෙල්ලේ ඇඹරුම් ගලක් බෙල්ලේ ගැට ගහලා මහා මුහුදට දානවා. ඊට වඩා හොඳයිලු. මොනවට වඩාද? හලලූයා. ඊට වඩා හොඳයිලු. එනිසා දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ වගේ අප්‍රසන්න වැඩ කරන්න එපා. ඒ වගේ අප්‍රසන්න වැඩ කරන්නේ සාතන් මිස වෙන කවුරුත් නෙමෙයි. හලලූයා. වෙන කවුරුත් නෙමෙයි. ආමේන්. හලලූයා. මෙතන ඇඟිල්ල දික් කරනවා නම් ඇඟිල්ල දික් කරන සම්පූර්ණ අයිතිවාසිකම තියෙනවා මට. මම පාස්ටර් නිසා. මම පූජකයා නිසා. නමුත් මම ජේසුස් වහන්සේගේ පූජකයෙක් නිසා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මාව කැඳවු නිසා මම ඒ දේ කරන්නේ. හලලූයා. ප්‍රේමය පෞරාශයක් වසන්නේ. ඕනම කෙනෙක්ගේ වරදක් දැක්කොත් ඔබ එයාට ඉස්සර ආදරය කළේ කොහොමද? ඊට වඩා වැඩියෙන් එයාට ආදරය කරන්න. ඊට වැඩියෙන් එයාට ප්‍රේම කරන්න. ඇයි ප්‍රේමය තමයි නේ? සිතම ඉහලා තියෙනවා නේ? ප්‍රේමය මොකද්ද කරන්නේ? පෞරාශයක් වසාලන්නේය. ආමේන්. ප්‍රේමය පෞරාශයක් වසාලන්නේය. හලලූයා. මට සිස්ටර් චන්ද්‍රාගෙන් වරදක් වුණාම සිස්ටර් චන්ද්‍රා මේ අහසින් කඩා වැටෙන්නේ නැහැ වාගේ මට බැනගෙන ගියා. හලලූයා. මම දැන් මොකද කරන්නේ? හරිනම් ලෝකේ මිනිස්සු මොකද කරන්න ඕනේ? සිස්ටර් චන්ද්‍රාව ගෙන්නලා සිස්ටර් චන්ද්‍රා ඉන්න මේ ධම්මි සිස්ටර් කිව්වේ ඔයාම කිව්ව කියලා මම දන්නවා. මම නැත්නම් මොකද ධම්මි කියන්නේ සිස්ටර් කිව්වා නේද අර කියලා මම සිස්ටර් ධම්මි මේ සිස්ටර් චන්ද්‍රාව හකිස්සවලා ආයේ ඔහොම කරන්නත් බෑ, ආයේ ඔයාට මේ සභාවට එන්නත් බෑ. සිස්ටර් චන්ද්‍රා ඔයා මොෝනේ සභාවක් හොයාගෙන යන එකයි ඇත්තේ. හලලූයා. ඒක තමයි ලෝකේ ක්‍රමය. නමුත් දෙවියන් වහන්සේ තුළ මොකක්ද දෙන්නේ?
මම දැන් ඉස්සර චන්ද්‍රට කොච්චර ප්‍රේම කළාද ඊට වැඩිය මම සිස්ටර් චන්ද්‍රට ප්‍රේම කරනවා. හලෙලූයා. එතකොට මොකද වෙන්නේ? එතකොට සිස්ටර් චන්ද්‍රට යම් වරදක් වුණත් සිස්ටර් චන්ද්‍රට මගේ ප්‍රේමය අපේ ප්‍රේමය දැනෙන්න ගත්තාම හලෙලූයා. සිස්ටර් චන්ද්‍රා අර වරදින් හැරෙනවා. යම් වරදක් අප අතින් වෙලා තිබෙනවා නම් හොඳම දේ මොකද්ද? වරදින් හැරීමයි. ආමේන්. නමුත් මම ඉස්සෙල්ලා කරපු දේ කරොත් සිස්ටර් චන්ද්‍රව දඬුවම් කරලා අච්චු තියලා මම සභාවෙන් අයින් කරොත් මොකද්ද වෙන්නේ? සිස්ටර් චන්ද්‍රා ආයේ ඒ වරදම තව තවත් මට බැන බැන යනවා මිසක්. ආමේන්. ඇය නොදැනුවත්කමට මට බැන්නත් ඉස්සෙල්ලා මම එයාව රිජෙක්ට් කරලා එලර්ට් දැම්මොත් එහෙම සිස්ටර් චන්ද්‍ර මොකද කියන්නේ? තව වැඩිපුර මට බයිනවා. එයා වරදින් හැරෙනවද? නෑ. වරදින් හැරෙන්නේ නෑ. නමුත් ස්වාමීන් වහන්සේ තුළ අපි මොකද්ද කරන්න ඕනේ? අපි මිනිස්යන්ව වෙනස් කරන්න අවශ්‍යයි. මිනිස්යාව නිවැරදි කරන්නයි අවශ්‍යයි. හලෙලූයා. නිවැරදි කරගන්නයි අවශ්‍යයි. ඒ නිසා අපිට ඒ ඕනෑම මිනිසෙක් නිවැරදි කරගන්න පුළුවන් හොඳම විදිහ මොකද්ද? තිබෙන දෙවියන් වහන්සේ කියලා දෙන විදිහ මොකද්ද? ප්‍රේමයයි. හලෙලූයා. ප්‍රේමයයි සමාව දීමයි. ආමේන්. හලෙලූයා. ඒ නිසා එකිනෙකාට ප්‍රේම කරන්න, එකිනෙකාට සමාව දෙන්න. හලෙලූයා. එකිනෙකා සමග ඉන්න. ආමේන්. හලෙලූයා. right. එතකොට අපි ක්‍රිස්තියානි ජීවිතේ අපිට ඕනෙම මිනිස්සෙක් නිවැරදි කරගන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? ප්‍රේමයයි. ක්‍රිස්තුස් වහන්සේ අපිවත් නිවැරදි කරගත්තේ කොහොමද? ප්‍රේමයෙන්යි. ප්‍රේමය අමාරුයි. ප්‍රේමයේදී අපිට සතුට ප්‍රීතිය හම්බ වෙනා නෙමෙයි. හලෙලූයා. ඔබ අම්මා තාත්තා විදිහට නේ ස්වාමි පුරුෂයයි බිරිඳ එකතු වෙලා ළමයි හදලා නමුත් ළමයින්ට හුඟක් ආදරේනේ. ළමයි පොඩි කාලේ ඉඳන් හදද්දි නේ තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා සමහරට රැට නිදා ගන්න නැහැ. පැයෙන් පැයට කිරි දෙන්න හැරවන්න ඕනේ. හලෙලූයා. නමුත් ඔබ දරුවට ප්‍රේමණියයි නේ. ප්‍රේමය අමාරුයි. ප්‍රේමය දරා ගන්න අමාරුයි. ප්‍රේමය වේදනා සහිතයි. නමුත් දරුවගේ ප්‍රේමය කියන්නේ ඒකයිනේ. අම්මා කෙනෙක්ගේ ප්‍රේමය කියන්නේ ඒකයි. හලෙලූයා. නැත්තම් ඔක්කොම දාලා ගියත් මේක ප්‍රේමයද? ප්‍රේමය තුළ විඳවා ගැනීමක් තියෙනවා. ප්‍රේමය තුළ වේදනාවක් තියෙනවා. ප්‍රේමය තුළ කැපකිරීමක් තියෙනවා. ප්‍රේමය තුළ පූජාවක් තියෙනවා. ඒ පූජාව තමයි එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අර කුරුසීදි පෙන්නුවේ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ මොකද කරේ? මුළු ලෝකේ අපි උන්වහන්සේට ගල් ගහද්දි, උන්වහන්සේට නින්දා අපහාස කරද්දි, නිර්වස්ත්‍ර කරද්දි, අරක කරද්දි, මේ කරද්දි ඒ ඔක්කොම කරේ අපි හරි සුද්ධවන්ත වෙලාද? නෑ, මේ වරද කරගෙන අදත් අපි එහෙමනේ. අදත් සභාවේ ඉන්න අපි එහෙමයි. අපි වරද කර වෙන මිනිස්සුන්ට ගල් ගහනවා. හලෙලූයා. අපි වරද කර එක එකනට ඇඟිලි දික් කරනවා. අපි මේක පෞකාරයන්ගේ සභාවක්. හලෙලූයා. මම හැමදාම මුලින්දම කිව්වේ ඒකයි. නේ මේ සභාවේ සමහර අය දාලා ගියෙත් මේක පෞකාරයන්ගේ සභාවක් කියලා. අපිට පෞකාරයොත් එක්ක වාඩි වෙන්න බෑ. අපිට පෞකාරයොත් එක්ක ඉඳ ගන්න බෑ නේ. ඒ නිසා මං කිව්වේ එහෙනම් කමන්නේ තමා ශුද්ධයි කියලා හිතනවා නම් ශුද්ධවන්ත සභාවක් හොයා ගන්න වෙනවා. මම යන්න කිව්වේ නෑ ඊට පස්සේ ඉන්න බෑ කියලා ගියා යන්න. හලෙලූයා. මට කරන්න දෙයක් නෑ. හලෙලූයා. මම ශුද්ධවන්නේ ජේසුස් වහන්සේ කිව්ව ශුද්ධවන්තයෝ ගලවන්න නෙමෙයි ජේසුස් වහන්සේ ආවේ. ජේසුස් වහන්සේ ආවේ පව්කාරයව ගලවන්නයි. ඒ වගේ මමත් ආවේ පව්කාරයට ජේසුස් වහන්සේ ගැන උගන්වලා ජේසුස් වහන්සේ වෙතට පමුණවන්න මිසක් ශුද්ධවන්තයන් ජේසුස් වහන්සේ හඳුන්වා දෙන්න නෙමෙයි. ඉතින් ඒකත් මගේ කමේ නෙමෙයි. ආමේන්. ඒකත් මගේ ටාගට් මාකට් එක නෙමෙයි. ඒ නිසා කමක් නැහැ. හලෙලූයා. ඒ නිසා පෞල්තුමා කියනවා අලුත් ධර්මයක් නෙමෙයි මේක. ආමේන්. අලුත් ධර්මයක් නෙමෙයි මේක. ආබ්‍රහම්ටත් කිව්වේ සියලු ජාතීන්ට ප්‍රේම කරපල්ලා. සියලු ජාතීන්ට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය නිදහස් කරපල්ලා. හලෙලූයා. එතකොට අපිත් ආබ්‍රහම්ගේ දරුවෝ නම් අපි තුලත් වෙන්න ඕනේ ඒකයිනේ. හලෙලූයා. අපි තුලත් වෙන්න ඕනේ ඒකයි. සියලු ජාතීන් අපි කර්ණ කොටගෙන දෙවියන් වහන්සේ සියලු ජාතීන්ව ආශිර්වාද කරල්ලා. ආමේන්. අපි කර්ණ කොටගෙන තවත් ශාපයක් කිසිම කෙනෙක්ට යන්න නෙමෙයි.
ආමෙන්. ඒ නිසා අපි ඇඟිල්ල දික් කරන්න ගියොත් මොකක්ද වෙන්නේ? අපි කාට හරි වරදක් තබන්න ගියොත් මොකද වෙන්නේ? අපි තුලින් ආශිර්වාදයද ගලන්නේ? ශාපයද ගලන්නේ? ශාපය ගලන්නේ. ආමෙන්. ඒ නිසා ඔබ කිසිම කෙනෙක්ට ශාපයක් වෙන්නත් එපා. කිසිම කෙනෙක්ට ඔබව වෙන කෙනෙක්ට ශාපයක් වෙන්න ඉඩ තියන්නත් එපා. ආමෙන්. දෙවියන් වහන්සේ අපි ආබ්‍රහම්ගේ දරුව නම් ආබ්‍රහම්ට වාගේ එදා දෙවියන් වහන්සේ අපිට තිබූ ගිවිසුම මොකද්ද? නුඹ කරන කොටගෙන සියලු ජාතීන් ආශිර්වාද ලබත්තා. හලෙලූයා. ඒ නිසා මොන වරද කරත් මොන අපවිත්‍ර ක්‍රියාව කරත් ඒ පුද්ගලයාට හදවතින්ම ආශිර්වාද කරන්න. හදවතින්ම ප්‍රේම කරන්න. හලෙලූයා. මම අද මේ සිස්ටර් චන්ද්‍රා එක්ක එකයි උදේ ඉඳන් කිව්වේ. මම කැමති මේ සභාව ප්‍රේමේ සභාවක් වෙනවන්න. මම කැමති මේ සභාව යුද්ධේ වගේ කැම්ප් එකක් වෙනවාට. මොන සභාවට මේ ඕමාන් වලම තියෙන හොඳම කැම්ප් එක වෙනවාට. කැම්ප් එකක්. ඇයි කියන්නේ? ඇයි? මේ ඕමාන් වල ඉන්න ඕනෙම සභාවකට ගියාට කමක් නැහැ. ඕනෙම ජාතියක උනත් කමක් නැහැ. ඕනෙම පව්කාරයෙක් මෙහෙ නවත්තගෙන හරි කොහොමරි ස්වාමීන් වහන්සේ තුළ ඒ ලෙඩ හොඳ කරලා නේ දැන් සිස්ටර් චන්ද්‍රා සති දෙකක් ඉතින් හොඳට හොඳයි. හලෙලූයා. දැන් සිස්ටර් චන්ද්‍රා අපව ගෙදර යනවා. හලෙලූයා. ඒ වාගේ එක එක නැගෙන්නලා මං ගාව තියාගෙන ඉඳලා හරි. එයාව සුව කරලා එයාගේ ජීවිත වෙනස් කරලා ස්වාමීන් වහන්සේ තුළ ශක්තිමත් කරලා ආත්මික පන්නරයකට ගෙනල්ලා මේ ස්ථානෙන් නැවත එයාව නිදහස් කරලා යවන්න තියනවා නම් හලෙලූයා. ඒකයි ස්වාමීන් වහන්සේ අපව ආශිර්වාද කරලා තියෙන්නේ. ආමෙන් නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ වගේ ආශිර්වාද කරලා තියෙන එකයි. හලෙලූයා. වෙන එක සභාවකටවත් නේ මේ වගේ ලොකු විලායකක් ස්වාමීන් වහන්සේ දුන්නේ නෑ නේ සිස්ටර්. ඒතර ස්වාමීන් වහන්සේ මේ වගේ විලායකක් හරි දීලා තින අපිට මේ වගේ ඉඩ පහසුකම් දීලා තින මේ වගේ ඇත්තටම දැන් මං ආගින සිස්ටර් මෙයාගේ යාළුවන්ටත් කතා කරලා කියනවා. අනික් අයගේ මෙහි පාස්ටර් එක්ක ගෙදර ඉන්නවා. මෙහි සිස්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ සිස්ටර්ස්ලා ඔක්කොමලා මෙයාට ආදරෙන් සැලකුවා ආදරෙන් බලාගත්තා. නේ එතකොට මොකද වෙන්නේ අනිත් අයටත් අපේ විතරක් නෙමෙයි අපි සභාවක් විදිහට නේ අපි එක කණ්ඩායමක් විදිහට අපි එක සභාවක් විදිහට දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් එක්ක නේ අනිත් සෙනගට උදව් කරනවා කියත් නේ පුළුවන් විදිහට උපකාර කරනවා කියන එක ඒක තමයි ස්වාමීන් වහන්සේගේ සැලැස්ම. ඕකේ. හලෙලූයා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි ඕනෑම කෙනෙක්ට ආශිර්වාදයක් වෙන්නයි. අපිට වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ ඒ මනුෂ්‍යයා මොන ජාතියකද? අපිට වැඩක් නැහැ ඒ මනුෂ්‍යයා මොන පැලැන්තියකද මොන වංශයකද? ආමෙන්. අපිට වැඩක් නැහැ ඒ මනුෂ්‍යයා මොන සංවිධානයකට අයිති කෙනෙක්ද මොන අම්මා තාත්තා කවුද? දරුවෝ කවුද? නේ ඒ කිසිම දෙයක් වැඩක් නැහැ. හලෙලූයා. ඒ මනුෂ්‍යයා මිනිහෙක් නම් ඒ කෙනා මිනිහෙක් නම් හලෙලූයා. මෙතන සත්තු නවත්ත ගන්නෑ. ආමෙන්. හලෙලූයා. මිනිහෙක් නම් දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දෙවියන් වහන්සේ දැන සිටියත් නොදැන සිටියත් එයාම නවත්තගෙන හරි ස්වාමීන් වහන්සේ තුළ යම් තැනකට ස්වාමීන් වහන්සේ තුළ යම් සුවයකට ආත්මික මානසික ඕ ශාරීරික සුවයක් අවශ්‍ය නම් ඒ අයට උදව් කිරීම පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ. ආමෙන්. හලෙලූයා. එතකොට පවුල් තමා කියනවා ඉතින් ව්‍යවස්ථාව කන්නකොටගෙන කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබනව බව පැහැදිලිය. මක් නිසාද ධර්මිෂ්ඨ ඇදහිල්ල කරනකොටගෙන ජීවත් වෙන්නේ. ඒතර අපි ජීවත් වෙන්නේ මොනවා කරනකොටගෙන? ඇදහිල්ල කරනකොටගෙනයි. ඇයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසි පූජා වෙලා මොකද කරේ? අපිට ඉදිරිය ගැන දැනුම් තේරුම් දුන්නා. අපිට අනාගතය ගැන දැනුම් තේරුම් දුන්නා. අනාගතය කොතනද නවතින්නේ? අපේ අවුරුදු 80 වෙනිදා නවතින්නේ 90 වෙනිදා නවතින්නේ. අපේ අනාගතය සිස්ටර් අපේ අනාගතේ නවතින්නේ මොන අවුරුද්දෙන්? 80 වෙනිද 90 වෙනිද 100 වෙනිද 110 වෙනිද? අපේ අනාගතේ කවමදාකවත් නවතින්නේ නැහැ. සදාකාලෙන් සදාකාලටම. ආමෙන්. හලෙලූයා. අපි මරණමුත් නැවත නැගිටින සෙනඟ. අපි මරණමුත් නැවත නැගිටලා ජීවත් වෙන සෙනඟ. ඒ සදාකාලී ජීවනයේ ස්ථිරකමේ ස්ථිරත්වයේ බලාපොරොත්තු අපිට තියෙනවානේ. හලෙලූයා. ඒ නිසා වියවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොව නමුත් ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත් වෙන්නේ. හලෙලූයා. වියවස්ථාව මොකද කරන්නේ? වියවස්ථාව අපි අවිය මොහොතින් මොහොත තමයි ජීවත් කරවන්නේ. ආමෙන්. වියවස්ථාවට පුළුවන් අපි හොඳට කල්පනාවෙන් ජීවත් වුණොත් අද විනාඩි 5-10 පැය ජීවත් වෙන්න. ඊයේ බොරුවක් නොකිය ඉන්න ඕනේ. අම්බේ බොරුවක් කියවෙන්න කියලා කටවා ගත්තා. නේද? කවුරු හරි මොන හරි දෙයක් කියාගෙන ආවා. ටක් ගාලා බනින්නම කටාවා.
ටක් ගාලා කටවාගෙන හිටියා. ඔහොම ඉන්න පුළුවන් අපිට පැයක් දෙකක් දවසක් ඉන්න පුළුවන් නේ. නමුත් අපිට සදාකාලෙටම ජීවත් වෙන්න එහෙම බෑ. සදාකාලෙටම ජීවත් වෙන්න අපිට කවුද අවශ්‍ය? ජේසුස් වහන්සේ අවශ්‍යයි. ආමේන්. ඒ නිසා ගස්සක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝ යයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගස්සේක. හලලූයා. අපව මුදාගස්සේක. මොකද කියන්නේ ගස්සක එල්ලෙන හැමෝම ලියා තිබෙන අයියේ පටෝරාවේ පරණ ගිවිසුම ලියා තිබෙන දෙයක් මොකද්ද? ගස්සක එල්ලෙන හැමෝම ශාපලද්දෝය. ඒක ජේසුස් වහන්සේ ගස්සක එල්ලුවානේ. නේ මොනවාද මේ මරණීය ගස? මරණීය දඬුවම. ඒක ගසක් කියලා කියන්නේ. මරණීය ගස. මොකද ශාපලද්දෝ එක ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ මොකද කරේ? දෙවියන් වහන්සේගෙන් අප වෙත නිදහස් වෙලා තිබුණා ඒ ශාපය. ඒ මරණීය ශාපය සම්පූර්ණයෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී අප වෙනුවෙන් ඒ ශාපය උන්වහන්සේ ගරගත්තා. උන්වහන්සේගේ පිටට ගත්තා. ආමේන්. අපි ඒ ශාපෙන් නිදහස් කරන පිණිස මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ 14 වෙනි පදය වහන්සේ තුල ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන අප විසින් ආත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව ලබා ගන්නා පිණිසත්ය. හලෙලූයා. මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ආබ්‍රහම්ගේ ආශිර්වාදය. ආමේන්. ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්. හලලුයා. ජේසුස් වහන්සේ පූජා වුණේ මොනවා කියලාද කියන්නේ? දැන් අන්‍ය ජාතීන් වෙන දෙවිවරු අදහුවත් දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා ඔන්න යාට මාර්ගයක් විවර වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ වෙතට හැරෙන්න. සමාව ඉල්ල ගන්න. ආමේන්. නැත්නම් ඔච්චර කාල සමාව ඉල්ල ගන්න පුළුවන් තැනක් අපිට තිබුණේ නැහැ. ඔව් ඒ කාලේ පරණ කිවිසුම කාලේ අලු ගාගත්ත තමයි ස්වාමීන් වහන්සේ උදරේ මේ පස් පොළේ පස් කෑව තමයි. නමුත් කිසිම කෙනෙක්ට ෂුවර් එකක් තිබුණේ නැහැ. කිසිම කෙනෙක්ට විශ්වාසයක් තිබුණේ නැහැ තමන්ට සමාව ලැබුණාද කියලා. නමුත් අද දවසේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජා වුණ නිසා ඒ ලේවල සහතිකය අපිට දැන් තිබෙනවා. අපිට සමාව දීලා ඉවරයි. sealed with blood. ආමේන්. ඒ ලේවලට අපව දැන් මුද්‍රා කරලා ඉවරයි. ආමේන්. එනිසා ඕනෑම අන්‍ය ජාතිකයෙක්ට දැන් ආබ්‍රහම්ගේ ආශිර්වාදය එලෙසම අයිති කරගන්න පුළුවන්. අද අපිත් අන්‍ය ජාතිකයෝනේ. අද දවසේ අපිත් උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නේ මොනවා නිසාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව නිසා. එදා ආබ්‍රහම්ගේ වාගේ ඒ ආශිර්වාදෙම අදත් අපි ලබන්නේ ඒ දේ නිසායි. ආමේන්. ඇදහිල්ල කරන කොටගෙන අප විසින් ආත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව ලබා ගන්න පිණිසත්ය. ඇදහිල්ල කරන කොටගෙන මොකද්ද? ඇදහිල්ල කරන කොටගෙන ආබ්‍රහම්ගේ ආශිර්වාදය නැමැති පොරොන්දුව. හලෙලූයා. පොරොන්දුව කියන්නේ මොකද්ද? ඒක වෙනස් වෙනවද? නෑ. අනික අපේ පොරොන්දුව නම් අපිට අමතක වෙනවා. නමුත් දෙවියන් වහන්සේ පොරොන්දුවක් කරොත් ඒ පොරොන්දුව එලෙසමයි. දෙවියන් වහන්සේගේ හැම වචනයක්ම නේ උන්වහන්සේගේ පොරොන්දුවයි. හලෙලූයා. ඒතර ඒ පොරොන්දුව උන්වහන්සේ ඉෂ්ට කරන බවට අපි දන්නවා. මොකද උන්වහන්සේ බොරු නොකියන දෙවියන් වහන්සේ. උන්වහන්සේ සදා නොවෙනස් වූ දෙවියන් වහන්සේ. ඉතින් සහෝදරයනි 15 වෙනි පදය. මම මනුෂ්‍යාකාරයෙන් කතා කරමි. මිනිසෙකුගේ ගිවිසුම් පත්‍රයක් වුවත් ස්ථීර වී නම් කිසිවෙක් එය අවලංගු කරන්නේවත් ඊට කිසිවක් එකතු කරන්නේවත් නැත. හලෙලූයා. නිකම් මනුෂ්‍යාකාරයෙන් මම කතා කරන්නේ ඔන්න. හලෙලූයා. මම මේ දෙයියෙක් වෙන්න හදනව නෙමෙයි. මම මිනිස්සෙක් විදිහට කතා කරන්නේ. දැන් අපි කියමු අපි ඉඩමක් ගන්නවා. නේ? ඔප්පුවකට සයින් කරලා තියෙනවද? නෑ. මොන හරි එහෙනම් මොන හරි කොන්ට්‍රැක්ට් එකක් ගිවිසුමක් සයින් කරලා තියෙනවා. ඒක දන්නවනේ දැන් ඔප්පුවක් සයින් කරපුවා දැන් ඔප්පුව දැන් මම ගන්න සිස්ටර් චන්ද්‍රගෙන් කිව්වොත් ඔප්පුව ගන්නෙ. හොඳයි. දැන් සිස්ටර් චන්ද්‍රාගේ මේ අම්මලා තාත්තලාගෙන් අයිති වෙලා තිබ්බ දැන් සිස්ටර් චන්ද්‍රාට අයිතිව තිබෙන මෙන්න මේ ප්‍රමාණයේ භූමි භාගය මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ දේවල් අනුව මෙන්න මේ ලක්ෂ මෙච්චර ගානක යටතේ මම සහනි වෙත නේ මා වෙත මේක ඔප්පුව ලබා දෙනවා. රයිට්? ලබා දෙනවා. ලියා දෙනවා. එතකොට මෙන්න මේ මෙයා මෙන්න මේ තැන රපදිංචලා ඉන්න මෙන්න මේ කෙනා මෙන්න මේ ඩෙන්ටි කාඩ් නම්බර් එකේ ඉන්න මෙන්න මෙයාට දැන් මේක අයිති වෙනවා. හරි? ඊපස් සාක්ෂිකාර දෙන්නෙකුත් සයින් කරනවා. ඕක තමයි දැන් ඔප්පුව අපේ.
දැන් මම මේ ඊඩමේ අයිතිකාරයා විදිහට ඔප්පුව විදිහට මේවා කරන්නේ මේකයි. දැන් ඕක කොහොම ඔප්පුව තියෙද්දි දැන් සාලි එනවා මේ අනේ ඒක එහෙම කරන්න බැහැනේ දැන් මම සිස්ටර් චන්ද්‍රත් එක්ක එකට පල්ලි යන කාලේ සිස්ටර් චන්ද්‍ර කිව්වා ඒ ඊඩම මට දෙන්නම් කියලා. ඒ නිසා ඔය ඕකේ අර මේ ඔක්කොම ඕනෙත් නෑ ඔය ගෙදර මේවා ටිකයි තියාගන්න අර පොල් ගස් ටික තියෙන ඒ තීරුව මට තමා අයිති කියලා මේ ඔප්පුව අරගෙන සාලි මේ ඔප්පුව හොයලා අරගෙන ඔයා පෑනක් අරගෙන අර මගේ නමට පය යටින් අර පොල්ලි අර මෙන්න මේ පොල් ගස් තියෙන මෙන්න මේ තීරුව මේ කාගේ දාරච්චිගේ සාලී වෙත අයිති බව මම මෙතනින් සනාථ කරනවා කියලා තව සාක්ෂිකාරය දෙන්නෙක් එක්ක ඇවිල්ලා ඒ ඔප්පුව ලියන්න පුළුවන්ද ඔයාලට? බෑනේ. එතකොට මේ පෞල්තුමා මොකද කියන්නේ? මනුෂ්‍යාකාරයෙන් යම් ගිවිසුම් පත්‍රයක් වත් ස්ථීර වේ නම් කිසිවෙක් ඒ අවලංගු කරන්නේ නැත්නම් එයාට ඇවිල්ලා මේ කැන්සල් කරන්නත් බෑ. ඔයාට කියන්න බෑ මේ ඔප්පුව අරන් ගිහිල්ලා උසාවියට නඩු දාන්න බෑ ඔයාට. ආමෙන්. නඩු දාන්න කිසි අයිතියක් නෑ. ඔයා වචනෙන් ඒක කතා කරා කියලා ඒක කාටවත් අදගත් වෙන්නේ නෑ. දැන් සිස්ටර් චන්ද්‍ර කිව්වොත් මං ඒක කිව්වා තමයි මට අමතක වුණානේ. ඒක අපිට අදාළත් නෑ. ආමෙන්. එයි දැන් මම සල්ලි ගෙවලා ඔයා ඒක මට දීලා ඉවරයි. ආමෙන්. ඒ නිසා කාටවත් කිව් පළියට ඒක දැන් අවලංගු කරන්නත් බෑ. ඒක කිසි වෙනස්කමක් කරන්නත් බෑ. ඒ වාගේම තමයි පෞල්තුමා කියනවා එතකොට මිනිස්සෙක් නේද? මිනිස්සෙක්ගේ කිවිසුමක් අවලංගු කරන්නත් බැරි නම් ඒකට කිසිම දෙයක් එකතු කරන්නත් බැරි නම් එතකොට ඔබ හිතනවා දෙවියන් වහන්සේගේ දෙයක් කැන්සල් කරන්න හරි දෙවියන් වහන්සේගේ දෙයකට කිසිම දෙයක් එකතු කරන්න හරි පුළුවන් කියලා. ආමෙන්. මිනිස්යාගේ දෙයට බැරි නම් දෙවියන් වහන්සේගේ දෙයට පුළුවන්. දෙවියන් වහන්සේගේ පොරොන්දුවට පුළුවන්ද? කාටවත් එක කිසිම දෙයක් එකතු කරන්න නැත්නම් ඒ පොරොන්දුව කැන්සල් කරන්න. අහෝසි කරන්න. බෑ. ඒක බෑ. හලෙලූයා. ඒක බෑ. ආමෙන්. ඉතින් පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝ දෙනෙකුට මෙන් වංශයන්ට නොකියා එක්කෙනෙකුට මෙන් නුඹේ වංශයටයි උන්වහන්සේ කියනසේක. වංශවල් වලට නෙමේ වංශයටයි කියලා ආබ්‍රහම්ට කතා කළා නම් දෙවියන් වහන්සේ ඒ වංශයට ඒක අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ නිදහස් කරලා තිනවා. ඒකේ අටුවා ටීකා දැන් වෙනස් කරන්න කිසිවෙක්ට බෑ. ඒ වංශය නම් ක්‍රිස්තුස් වහන්සේය. ඒ ආබ්‍රහම්ගේ වංශය නම් ක්‍රිස්තුස් වහන්සේ කියන ඒ විශ්වාසය ඇදහිල්ල කරන කොටගෙන කළා වූ ආශිර්වාදයක් පොරොන්දුවක් ඒක. ආමෙන්. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් අපේ ජීවිතවලට පැමිණෙන්නේ ඇදහිල්ලක් වාගේ. ආමෙන්. ඇදහිල්ලක් තුලින්. එතකොට ඒ ඇදහිල්ලේ පියා ලෙස සැලකූ ඒ ආබ්‍රහම්ගේ ඒ වංශයට දැන් අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදාහගත්ත නිසා අපිවත් දැන් එතෙන්ට අයිති වෙනවා. ආමෙන්. හලෙලූයා. ඉතින් මා කියන්නේ නම් දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට 430 අවුරුදුක පසු පැමිණුණා වූ ව්‍යවස්ථාවෙන් පොරොන්දුව නිෂ්ඵල වන ලෙස අවලංගු කරන්නට නොපුළුවන් බවය. හලෙලූයා. ඒ නිසා මම කියන්නේ නෑ අර පරණ තිබ්බ ගිවිසුම දැන් කැන්සල් කියලා. අහෝසි කියලා. ආමෙන්. හලෙලූයා. අවුරුදු 400 කීකටද? 430කට. මා කියන්නේ දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට අවුරුදු 430කට පසු පැමිණුණා වූ ව්‍යවස්ථාවෙන් පොරොන්දු නිෂ්ඵල වන ලෙස අවලංගු කරන්නට නොපුළුවන් බවය. හලෙලූයා. ඒක කරන්නට නොපුළුවන් බවය. අවුරුදු 430කට පස්සේ තමයි පළමු ගිවිසුමේ හලෙලූයා. ඔබ දන්නා පළමු ගිවිසුමේ අලුත් ගිවිසුමේ අතර ගැප් එකක් තියෙනවානේ. නිහඬ කාලයක් තිබුණා. දෙවියන් වහන්සේ කිසිවෙක්ට කතා නොකරපු යුගයක් තිබ්බා. තේරෙනවද? අන්තිමට මලාකි ඒ සුළු අනාගත වතුරුන්ට කතා කරාට පස්සේ දෙවියන් වහන්සේ කිසිම අනාගත වතුරෙක්වත් කිසිම මිනිසෙක් තුලින්වත් සෙනගට හීනකින්වත් කොයි ලෙසකින්වත් සෙනගට කතා නොකරපු කාලයක් තිබ්බා. ආමෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අලුත් ගිවිසුමේදී ගෙනකම් ඒ කාලේ කීයද අවුරුදු? ඊ කාලේ 430යි. ආමෙන්. හලෙලූයා. ඒක තමයි මේ පෞල්තුමා කියන්නේ. ඔක ලියා ගන්න හොඳට බයිබලෙන් හයිලයිට් කරලා. ආමෙන්. හලෙලූයා. ඒ කාලය තුල ඒතර 430කට පස්සේ වෙනස් කරන්න පුළුවන්ද පරිණ එක? බෑ.
දැන් ඕගොල්ලන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ආව ඉඩම්. එක එක ලියවලිය වලින් ආව ඉඩම්. ආමෙන්. හරියට ඔප්පුවක් එක්ක බැලුවොත් එහෙම අපි ගන්න පත්තිරු වරන් බලනවානේ. ඉඩමක් ගන්න ඉස්සෙල්ලා ඉඩම් කාර්යාලයෙන් ඉඩම් කාර්යාංශයෙන් අපි පත්තිරු ගන්නවා. ඒ පත්තිරු වල මොනවද තියෙන්නේ? ඒ ඉඩමේ පළවෙනි උරුමය තිබ්බ කෙනාගින්ද සමහරට ජෝර්ජ් රජුරුවන්ගෙන් ලැබුණු ඉඩම මට ඉනත් යනවා කවුද මතක් වුණා ඒක. ජෝර්ජ් රජුරුවන්ගෙන් ලැබුණ ඉඩමත් එක්ක එහෙම්මම අපේ සන්නත්තා පනත්තා මුත්තා කිරිකිත්තා සීයා නේ අපේ තාත්තට හම්බෙලා මට හම්බුණ කල්ම තියෙන විස්තර ටික ඒකේ තියෙනවා. ආමෙන්. ඒ නිසා පෞල්තුමා කියනවා අරක වෙනස් වුණා නෙමෙයි. ඒක එහෙමමයි. ආබ්‍රහාමට යම් ගිවිසුමක් ලැබුවා නම් ඒ ගිවිසුම එසේමයි. ඒ ගිවිසුම මොකක්ද කරන කොටගෙනද? විශ්වාසය කරන කොටගෙනද? ඒක එසේමයි. ඒ ගිවිසුම මොනවා කරන කොටගෙනද? ඇදහිල්ල කරන කොටගෙනද? ඒක එසේමයි. හලෙලූයා. ඒ නිසා ධර්මිෂ්ඨකම කරන කොටගෙනමයි. ආමේන්. ඒ නිසා පිටස්තර චර්මච්ඡේදනයක් නිසා නොබ මනුස්සයෙක්ගේ ඇදහිල්ලකට බාධා කරන්න එපා. අන්‍ය ජාතිකයෙක් වෙන්න පුළුවන්. හලෙලූයා. නමුත් ඒ මනුෂ්‍යයාගේ ඇදහිල්ලට බාධා කරන්න එපා. ආමේන්. මක් නිසාද උරුමය ව්‍යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවෙන් නොවේ. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒක දුන්නේ පොරොන්දුවෙන්ය. හලෙලූයා. දෙවියන් වහන්සේ ව්‍යවස්ථාවක් තුලින් එනෙමෙයි ඒක දුන්නේ මොනවත් මොකක් තුලින්ද? පොරොන්දුවකින් දුන්නේ. ආමේන්. ඒක පොරොන්දුවකින් දුන්නේ. හලෙලූයා. ව්‍යවස්ථාවෙන් උරුමය ව්‍යවස්ථාවෙන් ලැබුණේ නැහැ. නේද? දෙවියන් වහන්සේගේ උරුමය ලැබුණේ ව්‍යවස්ථාව තුලින් නෙමෙයි. ව්‍යවස්ථාව තුලින් මිනිස්යාට මොකක්ද ලැබුණේ? දෙවියන් වහන්සේගේ ශාපය. ඇයි ඔය ව්‍යවස්ථාව අල්ලගෙන ඉඳන් බොරු කියලා තියෙනවා. ඔය ඊර්ෂ්‍යා කරලා තියෙනවා. අරක කරලා තියෙනවා. මිනිමල්ලා තියෙනවා. කරන්න තියෙන ඔක්කොම විනාශ ටික කරලා තියෙනවා. එහෙනම් මට දැන් මේ මොනසර අච්චුත යන්නේ දනුව කරන්න වෙන්නේ. හල්ලුයා. මොකද ඒක නිසා නෙමෙයි. ඒක නිසා හම්බුනේ ශාපය. නමුත් දැන් මෙතන පාවුතුමා කියන්නේ මොකද්ද? නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒකට දුන්නේ පොරොන්දුවන්ය. උරුමය ලැබුණේ ආබ්‍රහම්ට උරුමය ලැබුණේ මොකක් තුලින්ද? පොරොන්දුවක් තුලින්යි. හලෙලූයා. ඒ නිසා අපේ පොරොන්දුව නම් අප වෙනුවෙන් ජීවිතේ පූජා කරපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ ඇදහිල්ලයි. අපව ජීවත් කරන ඒ පොරොන්දුව අපිට දුන්නේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි. ආමේන්. හලෙලූයා. ඒ නිසා අපි උන්වහන්සේට අද දවසේ උදෑසන යාඥාව අවසන් කරන මේ මොහොතේ අපි උන්වහන්සේට කියා සිටමු. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ ඇදහිල්ල. ඔබ වහන්සේගේ ඇදහිල්ලම අප ජීවත් කරනවා ලෙසම ඔබ වහන්සේගේම ප්‍රේමය තුළ ඒ පූජාව තුළ අප ඔබ වහන්සේ තුළ ස්ථීර කෙරේවා. ස්වාමීන් අප ආබ්‍රහම් කරුණ කොටගෙන ස්වාමීන් වහන්සේ සියලු ජාතීන් ආශිර්වාද කළා වාගේ අප කරුණ කොටගෙන ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙකුට ශාපයක් නොවනමුත් ආශිර්වාදයක්ම කරන පිණිස ඔබ වහන්සේ අපව යහපත් ලෙසත් කරුණාවෙනුත් ඌර්ණකොට ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි වේවා. ඔබ වහන්සේගේ අනුග්‍රහය අප කෙරෙහි වේවා. අනේ මගේ ජීවමාන ජේසුනේ අපට ක්ෂමා කරන්න. මේ උදෑසන මේ පූජාව කරුණ කොටගෙන අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමී. අපි යම් අයුරකින් මගේ දෙවියන් වහන්සේ අපේම සභාවේ අපේම සහෝදර සහෝදරයන්ට ඕ ස්වාමීන් වහන්සේ ඇඟිල්ල දික්කොට මගේ දෙවියන් වහන්සේ ආශිර්වාදයක් වෙනුවට මගේ ජීවමාන ජේසුනේ අපි ආශිර්වාදයක් වෙනුවට ශාපයක් දීවත් කරාද වරද තපුවාදනේ ස්වාමීන් අපට සමාව දෙන්න. අපට සමාව දෙන්න. හලෙලූයා. ඒ අය ප්‍රේමය තුළ ඒ අය ප්‍රේමය තුළ ස්වාමීන් වහන්සේ ජීවත් කරනා වෙනුවට ඒ අය ප්‍රේමය තුළ ඔබ වහන්සේ තුළ ඔසවා ගන්නා වෙනුවට අප අතින් යම් වරදක් ඒ අයට විරුද්ධව සිදු වුණාද වචනයකින් හෝ සිතුවිල්ලකින් හෝ ඒ අයට විරුද්ධව වචනයක් වරදක් සිදු වුණාද අනේ ස්වාමීන් අපට සමාව දෙන්න. අපට සමාව දෙන්න. ඒ මුලම වරද තැබීමේ ආත්මයෙන් අප නිදහස් කරන්න. නමුත් අපේ වරද අපට විමසමින් අපේ ජීවිතය හදාගෙන ඔබ වහන්සේ තුළ ඉදිරියට යන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේම කරුණාව අප කෙරෙහි නිදහස් කරේවා. ඔබ වහන්සේගේ යහපත්කම අප තුළ නිදහස් කරේවා. ඔබ වහන්සේගේම ශුතු ප්‍රේමය තුළ අප දරා ගනීවා.
ඒ විශ්වාසයෙන් ගොඩනැග විශ්වාසය තුළ අපට ලැබුණා වූ ඇදහිල්ල කරුණ කොටගෙන ඔබ වහන්සේ අප සදාකාලයටම ජීවත් කරවන සේක්වා. ආශිර්වාදම වේවා. කිසිම ශාපයක් නොවේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ඔබ වහන්සේ කරුණ කොටගෙනම වේවා. තවත් අඥාන ලෙස ස්වාමීන් වහන්සේ කිසි මායාවකට හසු නොවී අරයා නිසා මෙයා නිසා මේ සංවිධානය නිසා අර සංවිධානය නිසා නෙවෙයි මගදෙවියන් වහන්සේ නමුත් ඔබ වහන්සේ නිසා ස්වර්ග රාජ්‍යයට ඇතුළත් වන පිණිස ඔබ වහන්සේ අපව පුරුදු පුහුණු කෙරේවා. අපේ ජීවිතය හඩගස්වන සේක්වා. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම දීමනාවලින් අපේ ජීවිත සරසන සේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අපි ඔබ වහන්සේට බාර වෙනවා. මේ මුළු දවස ඔබ වහන්සේට ශුද්ධ දෑතට බාර කරනවා. ඔබ වහන්සේ තුළ තවදුරටත් අභිමුඛයෙන් මේ නිරාහාරය පූජාවක් කොට ඔබ වහන්සේ සමග සිටින්නටත් ඔබ වහන්සේ තුළ ඉදිරියටත් ඉහළටත් යන පිණිස ඔබ වහන්සේගේ දරුවන්ට වහන්සේ අද දවසේ ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේගේ කරුණාව කෙරේවා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුරුත් බලවන්තුත් අනර්ගු නාමයෙන්. ආමේන්. ආමේන්. හලෙලූයා. ස්වාමීනි ප්‍රශංසාම වේවා. ප්‍රශංසාම වේවා ස්වාමීනි. හලෙලූයා. වර මහිමෙන්න වේවා. මහිමෙන්න වේවා. ආමේන්.